එහෙනම් අපි පටන් ගමු නේද? එහෙමයි අපේ ආම්දුරනේ. එහෙනම් අපි සුපුරුදු පරිදි ධර්ම දේශනාව ආරම්භ කිරීමට මත්තෙන් කවුරුත් එක්ක පංචශීලයේ සමාදන් වෙන්න සාදු කියලා නමස්කාර කරනවා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. යම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. යම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. යම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. යම්පි බුද්ධං සරණං ගච්ඡාමි. සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. යම්පි ධම්මං සරණං ගච්ඡාමි. සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. යම්පි සංඝං සරණං ගච්ඡාමි. සතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. දින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආමබන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං. සාදු සාදු සාදු. ශ්‍රද්ධාකාමී කාර්මික පින්වත්නි, පින්වත් හැම දිනම බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කිරීමට සූදානම් වෙන අවස්ථාවක්. අද මේ ධර්ම දේශනාව තුළදී
මාතෘකා වශයෙන් තබාගත් ගාථා පාඨය මේ හැම කෙනෙකුටම ඊටාම හුරු පුරුදු බොහෝම සරල ගාථා පාඨයක්. බොහෝ දිනකට මේ ගාථා පාඨය කටපාඩමින් කියන්නත් පුළුවන්, අර්ථය හුවොත් හැම කෙනෙක්ම අර්ථය හොඳටම දන්නවා. ඒ නිසා මේ ගාථා පාඨය පිළිබඳව අපි දන්න හඳුනන දේ තුලින් අපේ ධර්ම මාර්ගය විවර කරගන්නේ කොහොමද? ධර්ම මාර්ගයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න තමයි මේ වෙලාව අපි උපයෝගී කරගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සූත්‍ර දේශනාව මහා මංගල සූත්‍ර දේශනාවයි. මේ සූත්‍ර දේශනාවට සහසම්බන්ධව සාකච්ඡාවට එකතු කරගන්න තව සූත්‍ර කීපයක් තියෙනවා. සිංහාලෝවාද සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය, මිත්තානිසංස සූත්‍රය, ඒ වගේම අංගුත්තර නිකායේ දසක නිපාතේ අවිජ්ජා සූත්‍රය, ඒ වගේම සෝතාපන්න ඵල සූත්‍රය, ဒုတိ ය සාරිපුත්ත සූත්‍රය වැනි සූත්‍ර කීපයක් එකතු කරගෙන අපි බලමු මේ ගාථා පාඨය තුල කියවෙන ප්‍රධානම කරුණ වන බාලයන් ඇසුරු නොකිරීමත් පඬිතයන් ඇසුරු කිරීමත් කියන මේ කාරණාව තුල තියෙන ධර්ම මාර්ගයට උපයෝගී කරගත හැකි දේ කුමක්ද කියන එක සාකච්ඡා කරන්න අපි උත්සාහයක් දරමු මේ කාල සීමාව තුලදී. හැමෝම දන්නා ගාථාවක් තුලින් තවත් පැත්තකට යොමු වෙන්න, තවත් ධර්මයේ තුලට ඇතුළට කිමිදෙන්න පුළුවන් අවස්ථාවක් බවට මේ ගාථා පාඨය පත් කරගන්න උත්සාහ කරමු. පින්වත්නි, බාලයන් ඇසුරු නොකිරීම සහ පඬිතයන් ඇසුරු කිරීම කියන මේ කාරණාව හැම කෙනෙකුටම ඊටාම ප්‍රත්‍යක්ෂ කාරණා. මිත්‍රත්වය කියන එක ජීවිතයට අත්‍යවශ්‍යම කාරණාවක් කියන එකත් බොහොම හොඳටම පැහැදිලි තියෙනවා. එහෙමනම් මේ මිත්‍රත්වයේ තුල දෙආකාරයක මිත්‍රයන් සිටින අතර ඒ දෙආකාරයක වන මිත්‍රයන් අතරින් අපි අසුරටපත් විය යුතු, එහෙම නැත්නම් දුරු කළ යුතු සහ අසුරු කළ යුතු කියන මේ අංග දෙක හඳුනාගෙන ඒ ආශ්‍රය කොහොමද ජීවිතයට අපිට උපයෝගී කරගන්න පුළුවන්කම ලැබෙන්නේ අපේ ධර්මානුධර්ම ප්‍රතිපදාවට කියන එක දකින්නට තමයි අපි උත්සාහ කරන්න ඕනේ. අපි ජීවිතයක් ගත්තාම ජීවිතවලට අරමුණක් පරමාර්ථයක් තියෙනවා. දැන් බෞද්ධ කියන මේ ලේබල් එකෙන් ඉවත් කරලා සත්‍යෝ කියන සීමාවට ගියයින් පස්සේ මේ සත්‍ය හැමෝටම තියෙන පොදු එකම අරමුණක්. ඒ පොදු එකම අරමුණ තමයි සතුට සාක්ෂාත් කරගන්නවා කියන එක. එහෙම නැත්නම් සතුටු වීම කියන එක තමයි ජීවිතයේ තියෙන එකම බලාපොරොත්තුව. මනුස්ස වෙන්න පුළුවන්, තිරිසන් වෙන්න පුළුවන්, දෙවියන් වෙන්න පුළුවන්, බ්‍රහ්මයන් වෙන්න පුළුවන්. ඒ හැම කෙනෙකුටම තියෙන මේ ප්‍රාර්ථනාවයි. ඒතර මේ සත්ත්ව ලෝකයේ තුල සියලුම සතුන්ට තියෙන එකම ප්‍රාර්ථනාවක් වන මේ සතුටු වීම කියන ප්‍රාර්ථනාව ඉෂ්ට කරගන්න තමයි මේ හැම කෙනෙක්ම කටයුතු කරන්නේ. ඒ අතර බුදුරජාණන් වහන්සේ සුවිශේෂ වශයෙන් උන්වහන්සේගේ ධර්මය තුළ හඳුන්වලා දෙන්නේ නිවර්දිව සතුටු වීමේ ක්‍රමය සහ සතුට ස්ථාවර කර ගැනීමේ ක්‍රමය කියන මේ ක්‍රම දෙක. ඕනෑම කෙනෙකුට සතුටු වෙන්න පුළුවන්. ඒ ඕනෑම කෙනෙකුට ලබන සතුටු වීම නිවර්දි සතුටක්ද? එහෙම නැත්නම් ඕලාරික සතුටක්ද කියන එක පිළිබඳව අපි මූලික වශයෙන් සිතන්නට ඕනේ. ඕලාරික වශයෙන් ලබන සතුටක් තිබෙනවා නම් ඒ සතුට తాවකාලිකයි. ඒ සතුට අපිට ස්ථාවර කරගෙන අපේ ධර්ම මාර්ගයට උපයෝගී කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම සතුන් මරණ පුජ්‍යලයා ඉලක්කයේ සපුරා ගැනීම තුළින් සතුට වෙනවා. ඒ වගේම වෙනත් විදිහේ ක්‍රියාවලියකට යොමු වෙච්ච කෙනා ඒ ක්‍රියාවලිය තුළ Taman සතුට ලබනවා. හැබැයි ඒ සතුට ස්ථාවරද?
ඒ සතුට අනිත් අයත් එක්ක බෙදා ගන්න පුළුවන්. ඒ වගේම Tamanට සිත සිතා නැවත නැවත සතුට වෙන්න පුළුවන් දෙයක්ද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ ප්‍රධාන ප්‍රශ්නයට විසඳුම හැටියට බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කොට වදාළේ සතුට නැති වෙන ක්‍රම තුන මොකක්ද කියන එක තේරුම් ගන්න එක. සතුට නැති වෙලා යන සතුට විනාශ වෙන මූලික කරුණු තුනක් තියෙනවා. ඒ කරුණු තුනට තමයි කිව්වේ ලෝභය, ද්වේෂය, මෝහය කියලා මේ කියන කරුණු තුන. මේ තුලදී මේ මෝහය කියන එක අතිශය ප්‍රබලම කාරණාවක් සහ ඊටාම සියුම් කාරණාවක්. මේ මෝහය නිසා ඇති වෙන්න පුළුවන් තත්ත්ව ගණනාවක් තියෙනවා. පටිච්ච සම්පාද දේශනාව තුල අවිජ්ජා පත්‍ය කියන මේ කාරණාව තුලින් විග්‍රහ කරන චක්‍රය, එහෙම නැත්නම් මේ සංසාර චක්‍රය සියල්ලම ක්‍රියාත්මක කරන සියුම් බැඳීම ඇති කරන තැන බවට පත් වෙන්නේ ඔය මෝහය කියන වචනේ විග්‍රහ කරන කොටස. ඒ නිසා මෝහය කියන වචනේට අපි එක අර්ථයක් හැටියට මුලා වීම, මෝඩකම, නොදන්නාකම කියන අර්ථ ගත්තත් ඊට වඩා ඔබට ගිය මහ විශාල පුළුල් ශේස්ත්‍රයක පැතිරිච්ච දෙයක් තියෙනවා කියන එක තේරුම් කරගන්නට ඕනේ. මේ මෝහය කුමක්ද කියන එක තේරුම් ගැනීම තුළදී මදුපිණ්ඩික සූත්‍ර දේශනාව තුළින් අපිට යමක් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මදුපිණ්ඩික සූත්‍රය තුළ පැහැදිලිවම දක්වනවා කොහොමද මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් තුළින් රූප ශබ්ද ගන්ධ රස කියන මේ අරමුණු ලබා ගන්නා වූ ක්‍රමය මොකක්ද කියන එක. ඒ අරමුණු ලබා ගන්නා වූ ක්‍රමය පළමුව විග්‍රහ කරන්නේ දැන් ඇසට ලැබෙන රූපයක් ලබා ගන්න මෙන්න මේ විදිහට. අපි හිතනවා ඇහෙන් රූප පේන්නේ කියලා. නමුත් ඇහෙන් නෙවෙයි රූප පේන්නේ, අපේ සිතේමයි රූප තියෙන්නේ කියන එක හඳුනා ගන්න හොඳ උදාහරණයක් මේ තුල තියෙනවා. මදුපිණ්ඩික සූත්‍රයේදී පැහැදිලි කරනවා චක්කුංච පටිච්ච රූපේ උපජ්ජති. ඇස කියන මේ භෞතික වස්තුව අපේ ශරීරයේ තියෙනවා. පටිච්ච රූපේ බාහිර වූ තව රූපයක් තියෙනවා. බාහිර වූ දෙයක් තියෙනවා නෙවෙයි, බාහිර වූ දෙයක් නිර්මාණය වෙනවා එකතුවක් තුලින්. හේතු හැදීමත් එක්ක ඒ හේතු වල ප්‍රතිඵලයක් තුලින් යමක් බාහිරවත් තව ඇති වෙනවා. ඒතර මේ අභ්‍යන්තරයේ තියෙනවා බාහිරත් තියෙනවා. මේ දෙක තමයි චක්කුංච පටිච්ච රූපේ. ඇහැ සහ ඊට එරෙහිව වෙලා තියෙන රූපය කියන එක. ඇහැට අරමුණු වෙන දේ. මේ දෙක එකතු වෙච්ච තැනට ඊළඟට එකතු වෙන ස්වභාවයෙන්ම දෙයක්. ඒකට කියනවා චක්කු විඥානය කියලා. චක්කු විඥානය කියලා කියන්නේ සිත, ඇහි ඇතිවන සිත. චක්කු විඥානය. ඇහි ඇතිවන සිත. දින්නම් සංගති පස්සෝ. මේ ඇහි ඇතිවන සිත එහෙම නැත්නම් චක්කු විඥානයත් අසත් බාහිර වූ රූප, බාහිරව මේ අපි සංසාරගත රූපත් කියන මේ කරුණු තුනම එකතු කරගෙන දින්නම් සංගති පස්සෝ මේ තුන එකට ගැටෙනවා, ස්පර්ශ වෙනවා. අන්න එහෙම ස්පර්ශ වෙනකොට දින්නම් සංගති පස්සෝ පස්සපච්ච වේදනා, අන්නේ ස්පර්ශයත් එක්ක දැනීම හටා ගන්න, ලබා ගන්නවා, දැනීමක් ගන්න. මෙහෙම දැනීමක් ලබා ගන්න දේ තුලින් තමයි අන්තිමට අපි සම්පූර්ණම චිත්‍රයක් මවා ගන්න. එහෙමනම් එතන ඒ ක්‍රියාවලිය තුළ පැහැදිලිවම තේරෙනවා එක්කෙනෙකුට පේන රූපේ නෙවෙයි තව කෙනෙකුට පේන්නේ. මොකද ඒකට හේතුව අපි මේ සිතෙන්, අපි මේ ඇහෙන් රූප දකින්නයි කියලා හිතුවට රූප දකින්නේ, රූප තියෙන්නේ අපේ සිත තුළමයි. සිත තුළ නිර්මාණය කරගත්ත දේවල් මොනවද? සිත තුළ නිර්මාණය කරගන්න ප්‍රධානම දේ මොකක්ද? මෝහය. මෝහය කියලා කියන්නේ අර ප්‍රවාහයම නැත්තම් මේ ක්‍රියාවලිය ප්‍රොසෙස් එක හඳුනා ගන්න නොහැකි නිසා අපි සමස්තයක් වශයෙන් අරගෙන එතන දෙයක් තියෙනවා කියන සිතුවිල්ලක් එක්ක යනවා. ඒතර මෙන්න මෙතන තමයි අවිද්‍යාව හරහා ගොඩනැගිච්ච ලෝකයේ තියෙන්නේ. අවිද්‍යාව නිසා ගොඩනගාගත්ත ලෝකේ ඔන්න ඔතන තියෙනවා. ඒතර මෙන්න මෙතන ඉන්න අපි මේ අවිද්‍යාව තුල ඉඳගෙනම තමයි මේ ලෝභ දේශ මොහයන් එකතු කරගෙන සතුට වෙන්න උත්සාහ කරන්නේ. අන්න ඒ නිසා තමයි ලෝකයේ තුල විවිධ ආකාරයේ ආගමික දාර්ශනිකයන් පහළ වෙන්නේ. ඒ වගේම විවිධ විදිහේ මතවාද ඉදිරිපත් කරන දාර්ශනිකයන් පහළ වෙන්නේ. මේ සියලුම ආකාරයේ ඉගැන්වීම් පහළ වෙන්නේ විවිධ විදිහේ එකම දෙයට සමහරට විවිධ ආකාරයේ ඉගැන්වීම් ගොඩාක් එකතු කරගන්න අන්න ඔය මොහේ බලපෑමත් එක්ක ඇතිවෙන තත්වයක් එක්ක. දැන් එතකොට මේ මෝහය තියෙන තාක්කල් අපිට සතුට ස්ථාවර කරගන්න බෑ කියන එක පැහැදිලි. මොකද ඒකට හේතුව
ඒ තුළ මහසාල පුළුල් බලපෑමක් කිරීමේ ශක්තියක් තියෙනවා. ඒතර මේ ශක්තිය නිසා අපිට සතුට වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මෝහකය අපි කටයුතු කරන්න ඕන මොකක් සඳහාද? මෝහය නැති කිරීම සඳහා. ඒ වගේම ලෝභකය ලෝභය නැති කිරීම සඳහා අපි කටයුතු කරන්නට ඕන. ඊළඟට අපේ ළඟ තියෙන ද්වේෂය තරහව නැති කිරීම සඳහා අපි කටයුතු කරන්නට ඕන. මේ කටයුතු ටික කරන්න අපිට ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය අපි හඳුන්වනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ඒතර මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල තියෙන ප්‍රතිපදාව ජීවිතයට එකතු කරගන්න, කටයුතු කරගන්න ඒ ටිකට අපිට අවශ්‍ය කරන සහායක් හැටියට තමයි යහපත් අයගේ ආශ්‍රය අපිට ජීවිතයට අවශ්‍ය කරන්නේ. යහපත් අයගේ ඇසුර අපිට ජීවිතයට අවශ්‍ය කරන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය බල සම්පන්න කරගන්න, ශක්තිමත් කරගන්න, පණ ගන්න. ඒතර මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන අපි ඒ ලෝකයේ තියෙන අනිකුත් සියලු ගමන් මාර්ග වලින් අපි වෙනස් වෙනවා. ඒ සියලු ගමන් මාර්ග වලින් අපි වෙනස් වෙන්නේ කොහොමද? අපි පළමුවෙන්ම යන්නේ සම්මා දිට්ඨිය තුලින්. යහපත් දැක්මක්, නිවැරදි දැක්මක්, නිවැරදි දෘෂ්ටියක් එක්ක අපි යන්නේ. ඒතර මේ නිවැරදි දෘෂ්ටිය තුල අපි තේරුම් ගන්න ඕන මේ නිවැරදි දෘෂ්ටිය ගොඩනගන්නේ කුමක් සඳහාද? ප්‍රධාන වශයෙන් ඉලක්කගත කරගන්නේ කුමක් සඳහාද? මෝහකය සඳහා, මෝහය ඡය කිරීම සඳහායි. ඒ ගමන් මාර්ගයේ පළවෙනි ඉලක්කය හැටියට ගන්නවා මොකක්ද? අපි මේ සම්මා දිට්ඨිය එහෙම නැත්නම් නිවැරදි දැක්ම, නිවැරදි දර්ශනයක් තියෙනට ඕන. මේක තමයි අපේ තියෙන විෂන් එක. අපි දන්නවා හැම තැනකම හැම ආයතනයකම තියෙන විෂන් ඇන් මිෂන් කියලා. එතකොට බෞද්ධ දර්ශනය තුළ තියෙන විෂන් එකත් ඔන්න ඕකයි. අපි මොකද්ද අපේ විෂන් එක? මෝහකය, තණ්හක්කය, ද්වේෂයක්කය කියන මෙන්න මේ කරුණු තුන පදනම් කරගෙන තමයි අපි ජීවිතේ ගොඩනගන්නේ. ඒක තමයි අපේ විෂන් එක. එහෙම නැත්නම් ඒකට මිෂන් එක තියෙනවා. මිෂන් එක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන එක. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ජීවන ප්‍රතිපදාව බවට පත් කරගන්න. ඒතර මෙන්න මෙතන අපි කටයුතු කරනකොට මේ ක්‍රියාවලිය තුළ දියත් කර ගැනීම තුළ මේ ක්‍රියාවලිය තුළ අපිට ක්‍රියාත්මක වීම සඳහා යහපත් මිත්‍ර සේවනය අත්‍යවශ්‍යම වෙනවා. කල්යාණ මිත්‍රයන්ගේ එකතුව අපිට අවශ්‍ය වෙනවා. වරකදී බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණෙන ආනන්ද හාමුදුරුවෝ ප්‍රකාශයක් කරනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ශාසනයේ පවතින්නේ භාගයක් අඩක් පවන ශාසනයේ පවතින්නේ කල්යාණ මිත්‍රත්වයේ මත නේද කියලා. එවිට බුදුරජාණන් වහන්සේ දෙනවා උපදේශක්, ආනන්ද එහෙම කියන්න එපා. මේ ශාසනයේ 100%ක්ම සමස්තයම පවතින්නේ කල්යාණ මිත්‍රත්වයේ මතමයි කියලා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී ආනන්ද හාමුදුරන්ට අනුදැන වදාළා. ඒකෙන් පැහැදිලි වෙනවා එහෙමනම් මේ අසේවනාජ බාලානං පණ්ඩිතානං සේවනා කියන කාරණාව උතුම්ම මංගල කාරණාවක් බවට පත්වන්නේ ඇයි? උතුම්ම මංගල කාරණාව තමයි සසර දුක් කෙලවර කිරීම. සසර දුකින් ඈතර වීම. ඒතර මේ සසර දුකින් ඈතර වීම නැමැති මේ උතුම්ම ශ්‍රේෂ්ඨම ප්‍රතිලාභය ලැබීමටත් අපිට ප්‍රධාන වශයෙන් උපකාරවත් වෙන කෙනෙක් තමයි කල්යාණ මිත්‍රයා, යහපත් සත්පුරුෂ ගුණ ධර්ම වලින් පිරිච්ච පුජ්‍යලයා කියන එක. ඒතර මේක අපිට කරුණු කීපයක් ඔස්සේ තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. කරුණු කීපයක් තුල සඳහන් කරනකොට පළමුවෙන්ම මිත්‍රත්වය කියන කාරණාව අපි ගන්නට ඕනේ. දැන් මේ මිත්‍රත්වය කියන එක අපේ සාමාන්‍ය ජීවිතයේ ආරම්භ වන ක්‍රමවේදයක් තියෙනවා. මිත්‍රත්වය බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව පළමුවෙන්ම අපේ මාතා මිත්තං සකං කරේ. මාතා මිත්තං සකං කරේ. පළමුවම අපිට හම්බෙන මිත්‍රයෝ තමයි අම්මා සහ තාත්තා. මාතා මිත්තං සකං කරේ. දැන් මේ අම්මයි තාත්තයි තමයි පළමුවෙන්ම අපේ මිත්‍රයෝ බවට පත් වෙන්නේ. ඒතර මේ අම්මයි තාත්තයි මිත්‍රත්වයේ තුල ප්‍රගුණ කර අම්මගේ තාත්තගේ තියෙන මිත්‍රත්වයේ තුල ඒ ආස්වාදය ලබලා තමයි දරුවෙක් තමන්ගේ හැකියාවල් දියුණු කරගෙන සමාජයට උචිත කෙනෙක් බවට පත් වෙන්නේ. සමාජයට උචිත කෙනෙක් බවට පත් වෙන්නේ.
ඒ හැකියාවල් ඔහුට දියුණු කරගන්න බැරි වුණොත් මිනිස්සෙක් හැටියට ගොඩනගාගත යුතු ගුණධර්ම දියුණු කරගන්න බැරි වුණොත් ඔහු සමාජයේ විසින් ප්‍රතික්ෂේප කරනු ලබනවා. එහෙමනම් සමාජයෙන් කෙනෙක් ප්‍රතික්ෂේප නොකරන තත්වයට පත්වීමේදී පළමුවෙන්ම අපිට ඉන්න මිත්‍රයෝ තමයි අම්මයි තාත්තයි කියලා කියන්නේ. අම්මා සහ තාත්තා. එතකොට අම්මා සහ තාත්තා තුලින් පෝෂණය ලැබපු අය ඊළඟ පිරිසකට යනවා. ඒ තමයි ගුරුවරු. ඒගොල්ලන්ට කියන්නේ සදාචාරවත් ගුරුවරු කියලා. එතකොට මේ සදාචාරවත් ගුරුවරු ඊළඟට මිත්‍රයෝ බවට පත් වෙනවා. ගුරුකම කියලා කියන්නේ එහෙම නැත්නම් ඉගෙනීම් ක්‍රියාවලිය කියලා කියන්නේ ආධ්‍යාත්මික ගණදෙක. දැනුම කොහෙද තියෙන්නේ? අත්දැකීම් කොහෙද තියෙන්නේ? ගුරුවරයාගේ චිත්තසංතානය තුළ. එහෙමනම් ඒ දැනුම සහ අත්දැකීම් ගුරුවරයාගේ චිත්තසංතානය තුළ තියෙන දේවල් ශිෂ්‍යයාගේ චිත්තසංතානයට යොමු කරවීමේ ක්‍රියාවලියක් ඉගෙනුම ගැනීම ක්‍රියාවලිය කියන්නේ. එහෙමනම් මේ තුළ ගණදෙනුව තියෙන්නේ කොහෙද? ආධ්‍යාත්මය තුළමයි. සිතකින් සිතකට සාන්ද්‍රණය වීමක් තියෙනවා. එහෙමනම් සිතකින් සිතකට සාන්ද්‍රණය වීමක් තුළදී මේ අම්මා තාත්තා ළඟ තිබුණු ඒ ගුණධර්ම, අම්මා තාත්තා ළඟ තිබුණු ගුණධර්ම ඒ ප්‍රමාණයම නොවුනත් යම් ප්‍රමාණයකින් ගුරුවරු ළඟ තියෙනට ඕන දෙවෙනි අවස්ථාව තුළදී සදාචාරවත් ගුරුවරු ළඟ ඒ ගුණධර්ම තියෙනවා. එහෙමනම් ඒගොල්ලෝ අපේ කල්යාණ මිත්‍රයෝ, යහපත් මිත්‍රයෝ බවට ඒ අවස්ථාවේදී පත් වෙනවා. ඊළඟ අවස්ථාව වෙනකොට භර්යා පරමා සකහ බිරිඳ ස්වාමියාගේ හිතයිසීම පුජ්‍යලයා බවට පත් වෙනවා. ඒ වගේම ස්වාමියා බිරිඳගේ හිතයිසීම පුජ්‍යලයා බවට පත් වෙනවා. මෙන්න මෙතන ඊළඟට අර අම්මා තාත්තගෙන් ලැබූ ඒ මිත්‍රත්වයේ පදනම් කරගෙන ගුරුවරයන්ගෙන් ලැබූ මිත්‍රත්වයේ පදනම් කරගෙන වැඩි දියුණු කරගත්ත ගුණධර්ම රස මිත්‍රත්වය මත ගොඩනැගිච්ච ගුණධර්ම මත ඊළඟ පියවරේදී ඔන්න සමාජගත වෙලා තමන් වැඩිහිටියෙක් බවට පත් වෙලා ස්වාමියා සහ භාර්යාව කියන දෙන්නා අන්න හොඳම මිත්‍රයෝ බවට පත් වෙනවා. ඒතර මේ තුන්වෙනි අවස්ථාව. ඒතර දැන් ඔන්න බලන්න මේ මිත්‍රත්වය කියන එක ක්‍රමානුකූලව වැඩෙන ක්‍රමානුකූලව වඩාගත් යුතු දෙයක්. යම් විදියකින් මෙන්න මේ අවස්ථාවවලදී බලපෑමක් එල්ල වුණොත් ඒ බලපෑම හරහා ඒ පුජ්‍යලයාගේ මිත්‍රත්වයේ ගොඩනැගෙන එහෙම නැත්නම් මිත්‍රත්වයේ හරහා ගොඩනැගෙන ගුණධර්මවල අවම වීමක් හෝ ගුණධර්මවල ගරා වැටීමක් සිදු විය හැකියි. ඒ නිසා ඒ ගරා වැටීම ඇති නොවන ලෙසට අපි පුළුවන් තරම් මේ මිත්‍රත්වයේ දියුණු කරගනිමින් කටයුතු කරන්නට අපිට පුළුවන් කමක් තියෙනට ඕන. එතකොට මේ මිත්‍රත්වයේ පිළිබඳව මිත්තානිසංස සූත්‍රය තුළ විශාල වශයෙන් වර්ණනා කිරීම රසක් සිද්ධ කරලා තියෙනවා. මිත්‍රයෙක්ගේ ළඟ තියෙනට ඕන ලක්ෂණ මොනවද? ඒ මිත්‍රත්වයේ නිසා ඔහුට ලැබෙන දායාද මොනවද කියන එක පිළිබඳව මිත්තානිසංස සූත්‍රය තුළ දැක්වෙනවා. ඒ මිත්තානිසංස සූත්‍රයට සම්බන්ධ වෙන්නේ මිගපක්ක ජාතකයේ එහෙම නැත්නම් තේමීය ජාතකයේ කියන මේ කතන්දර මේ තේමීය ජාතකයේ කියන මේ කතන්දරේ මේ තේමීය ජාතකයේ හරහා මිගපක්ක ජාතකයේ ඇති වෙලා ඊට පස්සේ ඒ තුළ මිත්තානිසංස සූත්‍ර දේශනාව සිද්ධ කරනවා. එතකොට මේ මිත්තානිසංස සූත්‍ර දේශනාව තුළ මිත්‍රයන්ගේ ආනිසංස මිත්‍රයන් ආශ්‍රය කිරීමේ ආනිසංස කොච්චරද? තමන් හොඳ මිත්‍රයෙක් වුණාන් පස්සේ ඒ තුලින් ලැබෙන දායාද මොනවද කියන එක පිළිබඳ දීර්ඝ වශයෙන් විස්තර කරනවා. ඒ කොටසට මම මේ වෙලාවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එhmenan ඊළඟ කොටස තමයි සිඟාලෝවාද සූත්‍රයේ පදනම් කරගෙන ඉන්න මිත්‍ර වර්ග දෙක හඳුනා ගන්න එක. කල්යාණ මිත්‍ර සහ පාප මිත්‍ර. සිඟාලෝවාද සූත්‍රයේ සුවිශේෂ කරුණු කීපයක් තියෙනවා. සිඟාලෝවාද සූත්‍රයේ තමයි ගිහි විනය කියලා කියන්නේ. ගිහි විනය කියලා කියන්නේ ගිහි ජීවිතය තුළ ගත කරන අයගේ එකම බලාපොරොත්තුව තමයි සතුට ස්ථාවර කරගන්නවා කියන එක. ඒ කියන්නේ නිර්වාණගාමී ප්‍රතිපදාව තුළමයි ඉන්නේ. හැබැයි ගමනේ වෙනසක් තියෙනවා. පැවිදි අයගේ ගමන වේගවත්. හැබැයි මේ ගිහි ජීවිතයක් ගත කරන අය අනිකුත් සමාජ සම්බන්ධතා රසක් එක්ක තමයි ඒ යුතුයකම් ඉෂ්ට කරමින් තමයි ඒ සම්බන්ධතාවයන් පවත්වා ගැනීමෙන් තමයි ධර්මානුධර්ම ප්‍රතිපදාව තුළ නියැලෙන්නේ. ඒ නිසා මේකට ලස්සන උපමා දෙකක් බුදුහාමුදුරුවෝ පාවිච්චි කළා. ගමන් උපමා දෙකක්. හංසයෙකුගේ ගමන සහ මොණරෙකුගේ ගමන හැටියට.
දැන් මේ ගිහි ජීවිතයක් ගත කරන අයට තියෙන්නේ මොනරෙකුගේ විලාසයේ ගමන. මොනරගේ පියාට බරයි. එතකොට යාට වැඩි දුර පියාඹන්න බෑ. චුට්ටක් පියාඹලා නවත්තලා ආයෙත් පියාඹන්න පුළුවන්කම තියෙනවා. විවේකස්ථාන වැඩි ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට හැම වෙලාවෙම එක්සිට් ගන්න වෙනවා. රෙස්ට් ඒරියා වල ඉන්න වෙනවා ගමන යනකොට ඒගොල්ලන්. හැම වෙලාවෙම රෙස්ට් ඒරියා වල ඉන්නවා. ඒක තමයි ඒක ස්වභාවය. හැබැයි හංසයාගේ ගමන ඊට වඩා වේගවත්. ඔහුගේ පියාපත් වල බර සාමාන්‍ය ප්‍රමාණයක් තියෙන නිසා ඔහුට දිග වේලාවක් ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒතර මේ තත්වයේ තුලදී මේ කරුණු දෙක තුලදී අද විශේෂ වශයෙන් මේ සිංහලවාද සූත්‍රයේ මිත්‍ර සම්බන්ධතාවයට එහෙම නැත්නම් මිත්‍රත්වයේ තුල ගොඩනගෙන්න ඕන දේ පිළිබඳව අපි සාකච්ඡා කරන්න දැන් මේ වෙලාව උපයෝගී කරගන්න. දැන් මෙහෙම ගත්තාම සිගාලෝවාද සූත්‍රයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට යාළුවෝ බෙදෙනවා. එක කොටසක් ගන්නවා පාප මිත්‍රයන් හැටියට, එහෙම නැත්නම් බාලයන් හැටියට, ඊළඟට අනිත් කොටස ගන්නවා කල්යාණ මිත්‍රයන් හැටියට, සත්පුරුෂයන් හැටියට. ඒතර මේ කල්යාණ මිත්‍රයන් හා සත්පුරුෂයන් කියන මේ ගුණ ධර්ම ටික රෝපණය කරගෙන මේ තුල දියුණු වෙන එක්කෙනා සහ පාප මිත්‍ර සේවනය තුළ එහෙම නැත්නම් අයහපත් මිත්‍රයන් අසුර තුළ ධර්ම මාර්ගයෙන් ඈත් වෙන පුජ්‍යලයන් කියන මේ කරුණු දෙක ජීවිතයට අතිශය තේරුම් ගැනීමට වැදගත් වෙනවා. පින්වත්නි මේ සිගාලෝවාද සූත්‍රය විග්‍රහ කරනකොට ජීවිතයට අපිට අත්‍යවශ්‍ය වෙන වැදගත් කරුණු කිහිපයක් කියලා. එකක් තමයි සතර කර්ම ක්ලේශ වලින් තොර ජීවිතයක් ගත කරන්න. සතර කර්ම ක්ලේශ කියලා කියන්නේ මේ පංචශීල ප්‍රතිපදාවේ මූලික කරුණු 4. මුල් කරුණු 4. දෙවෙනි කොටස තමයි සතර අගතියෙන් තොර ජීවිතයක් ගත කරන්න. ඡන්ද, ද්වේෂ, බය, මෝහ කියන මේ අගතියෙන් තොර ජීවිතයක් ගත කරන්න. මේකත් ඊටාම වැදගත් ධර්ම ප්‍රතිපදාව තුළදී ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළදී යම් කෙනෙක් අගතිගාමී කෙනෙක් බවට පත් වුණොත් එහෙම එයාටත් පුළුවන් කමක් නැහැ එයාගේ ජීවිතයේ සාර්ථකත්වයට පත් කරගන්න නිවැරදි දේ තුලම රැඳෙන්න. අගතිගාමී වෙන කෙනෙකුට පුළුවන් කමක් නැහැ. ඒ විශේෂයෙන් ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් හැටියට තේරුම් ගන්න ඕන ප්‍රධාන කාරණාවක් තියෙනවා. මේ අගතිගාමී වීම නිසා තමන්ගේ දරුවන් නිසා තමන් අගතිගාමී වෙන්න පුළුවන්. ස්වාමියා සහ භාර්යාව නිසා අගතිගාමී වෙන්න පුළුවන්. ඥාතීන් නිසා අගතිගාමී වෙන්න පුළුවන්. අන්න ඒ අගතිගාමීත්වයට පත් වීම හරහා නැති වෙලා යන ගුණධර්ම රසක් තියෙනවා. නැති වෙලා යන ගුණධර්ම රසක් තියෙනවා. ඒ නැති වෙලා යන ගුණධර්ම හේතු කොටගෙන ජීවිතයේ අඩු වෙලා යන වියකෙන කරුණු රසක් තියෙනවා. ඒ වියකලා යන කරුණු අතර ප්‍රධාන දෙයක් තමයි සිතේ සතුට නැති වෙන එක. කෙලෙස් ධර්මයන්ට සිත විවෘත වෙන එක. කෙලෙස් ධර්මයන් රෝපණය කරගන්න තෝතන්නක් බවට පත් කරගන්න එක වෙනවා. ඒ නිසා අසතුටු සිතක් කලකිරුණු සිතක් ඇති කර ගැනීම තුළ ඇතිවීම තුළ සිද්ධ වෙන භයානකම දේ තමයි කෙලෙස් ධර්මයන්ට විවෘත වෙන එක. කෙලෙස් ධර්මයන්ට විවෘත වුණාම ඒ කෙලෙස් ධර්මයන්ගේ බලපෑම නිසා මොකද සිද්ධ වෙන්නේ? දස සංයෝජන ධර්මයන්, පංච නීවරණ ධර්මයන් තදින් ඒ සිත් තුළ ක්‍රියාත්මක වෙන තත්ත්වයටපත් වෙනවා. එහෙම තදින් පංච නීවරණ ධර්මයන් ක්‍රියාත්මක වෙනකොට ඒවා හරහා එහෙම නැත්නම් ඒ පංච නීවරණ ධර්මයන් දස සංයෝජන ධර්මයන්ගේ බලපෑම නිසා මොකද්ද සිද්ධ කරන්නේ? අපේ සසර එහෙම නැත්නම් මේ අපේ සංසාර ගමනින් ඈතර වීමට දරන උත්සාහය දුර්වල කරන එක. එහෙම නැත්නම් අපේ ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව දුර්වල කරන එක. ඒ නිසා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රතිපදාව දුර්වල තත්වයට පත් කරන්න බලපවත්වන සාධක හැටියට මේ සාධක අපි තේරුම් ගන්නට ඕනේ. මොනවද? සතර කර්මක්ලේශයන් සහ සතර අගති. මේ සතර කර්මක්ලේශ සහ සතර අගතියෙන් මිදීමටත් නිදහස් වීමටත් මිත්‍ර සම්පත්තිය මහෝපකාරයි. මොනම මිත්‍රයෝද? කල්යාණ මිත්‍රයෝ, සත්පුරුෂයෝ. කල්යාණ මිත්‍රත්වය තවත් ඔබටගේ අවස්ථාවක් තමයි සත්පුරුෂ සේවනයේ සත්පුරුෂයෝ කියලා කියන්නේ. ඒකට මේගොල්ලන්ගේ පැවැත්ම අපේ ජීවිතේට අත්‍යවශ්‍ය වෙනවා. ඒකට අසුරු නොකළ යුතු මිත්‍රයෝ ඉන්නවා. අසුරු නොකළ යුතු මිත්‍රයෝ කවුද? අපාය සහායක මිත්‍රයෝ. අපාය සහායක මිත්‍රයෝ කියලා කියන්නේ හැම වෙලාවකදීම අපේ තියෙන පවතින තත්වයේ තුල
අපි සතුටෙන් අපිව නිදහස් කරලා අසතුටටපත් කරවන ඒ වගේම අපේ ජීවිතයට කලකිරීම එකතු කරවන වැරදි චර්යාවකට යොමු කරවන ශික්ෂාපදයන් විදගන්න ශික්ෂාවන්ගෙන් පිරිහුණු කෙනෙක් බවට පත් කරන අය තමයි අපාය සහායකයන්. ඒතර මේ කල්යාණ මිත්‍රයන් ඕන අනිත් අයට කියන අපාය සහායකයන් කියන. ඒතර ඒගොල්ලෝ කොටස් වශයෙන් ගත්තන් පස්සේ වචී පරම කියලා කෙනෙක් ඉන්නවා. වචී පරම කියලා කියන්නේ වචනයෙන් තමයි යා හැම වෙලාවකම සංග්‍රහ කරන්නේ. මේවා ජීවිතය අත්දැකීම් තියෙනවා මම වචන විතරයි ඒගොල්ලෝ ගැන සඳහන් කරන්නේ. වචී පරම. තව ඉන්න අනුප්පිය බහණී. අනුප්පිය බහණී කියන හැම වෙලාවෙම ඉදිරියේදී වර්ණනා කරලා නැති තැනදී තමන්ව විනාශ කරන්න කටයුතු කරන කෙනා. නැති තැනදී තමන් ගැන විවිධ විදිහේ චෝදනා එල්ල කරන ඒ වගේම විවේචන ඉදිරිපත් කරන කෙනා. ඒ අනුප්පිය බහණී. ඒතර ඊළඟ කොටසට ගත්තන් පස්සේ වචී පරම අනුප්පිය බහණී අපාය සහාය මේ හැම වෙලාවකදී මේගොල්ලෝ පාප ක්‍රියාවන් වලට අපිව සම්බන්ධ කරගන්න යන්න ඉන්න අය. ඒතර මේ විදියට අත්තක්ඛායි අනුකම්පක උපකාරක කියන මේ කල්යාණ මිත්‍ර සම්පත්තියට එරෙහි වෙච්ච කොටසක් තමයි මේ ටික තුලදී එකතු කරන්නේ. හැබැයි ඊළඟට ඉන්න පිරිස අපිට කල්යාණ මිත්‍ර සම්පත්තියට අවශ්‍ය කරන කරුණු වලින් යුක්ත වෙච්ච පිරිස ඉන්නවා. ඒගොල්ලෝ හැම වෙලාවකදීම අපේ අර්ථය සඳහාම තමයි අපිට උදව් උපකාර කරන්නේ. අර්ථය කියන එක අදහස් කරන්නේ මෙතන යහපත සඳහා. යහපත කියන එකෙන් අදහස් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරවීම සඳහා ගමන් කිරීම සඳහා ධර්මානුධර්ම ප්‍රතිපදාව තුළ නියැලීම සඳහා අපිට උපකාරවත් වෙන පිරිස. ඒතර මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව තුළ යෙදීමට නියැලීමට උපකාරවත් වෙන පිරිසක් අපි ගොඩනගා ගනිමින් අපේ මාර්ගය තුළ අපි ශක්තිමත් වෙන්න ඕනේ. ඒ නිසා අපි කල්යාණ මිත්‍ර සම්පත්තියට යන්න ඕනේ. ඒතර මේගොල්ලෝ මේ යහළුවෝ අපේ ජීවිතයට මහ විශාල ශක්තියක් එකතු කරනවා. අපේ ධර්ම ප්‍රතිපදාවට ලොකු සහයෝගයක් එකතු කරනවා. මේවා දීර්ඝ වශයෙන් අපිට කතා කරන්න ගියොත් එහෙම වෙනම කාලයක් ගන්න සිද්ධ වෙනවා. නමුත් සරලව මතක තියාගන්න පාපකාරී සහ කල්යාණ කියන මිත්‍රයෝ කොටස් දෙකයි. ඒකේ පාපකාරී මිත්‍රයන්ගේ ලක්ෂණ ටිකක් තමයි මූලික වශයෙන් කතා කරේ. කල්යාණ මිත්‍රයන්ගේ ලක්ෂණ ටිකක් ඊළඟට කතා කරමු මේකට එකතු කර ගැනීම සඳහා. කල්යාණ මිත්‍රයා හැම වෙලාවකදීම අපිට යහපත සඳහාම උදව් උපකාර කරන අතර සැපේදී දුකේදී දෙකේදීම අපි ළඟම එකට සිටිනවා. සැපේදී දුකේදී දෙකේදීම අපි අත්වර අපි ළඟ එකට සිටිනවා. ඒ වගේම අපි ළඟින් යම්කිසි වැරද්දක් සිද්ධ කරගන්න ගියොත් ඒකට දැඩි බලපෑම් කරලා හරි අපි වරද්දෙන් නිදහස් කරගන්න උත්සාහ කරනවා. ධම්මපදයක ගාථාවක් තියෙනවා නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්ජ දස්සේනා නිග්ඝායවාදී මේදාවී තාදි සම්පණ්ඩිතම් භජේ කියලා. නිදීනංව පවත්තාරං අපේ ඉන්න කල්යාණ මිත්‍රයෝ අපිට කල්යාණ මිත්‍රත්වයේ නිසාම හරියට අපි වැරද්දක් කරනකොට ඒවනත් අපේ ජීවිතේ අඩුපාඩුකම් තියෙනවා නම් එය පෙන්නලා දෙනවා අපි ඒක ගන්න ඕන නිදානයක් සංගවාතින් නිදානයක් මතු කරලා දෙන්න කෙනෙක් වගේ. අන්න කල්යාණ මිත්‍රත්වයේ තියෙන ලක්ෂණය. ඒකට සංගවා තිබෙන නිදානයක් මතු කරගන්නකොට ඒ නිදානය තුළින් Tamanට ලැබෙන දායාද සියල්ලම Tamanටම විරුම වෙනවා. අන්න ඒ වගේ තමන්ට තමන් ළඟ නොවැටෙන තමන් ජීවිතේ තේරුම් ගන්න බැරි මොනවා හරි ගුණධර්ම වල පරිහානිකර තත්ත්වයක් ඇති වෙනවනම් ඒ ගුණධර්ම වල ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව මතු කරලා දීලා මේක සුදුසු දෙයක් නෙවෙයි කියන සංඥාව අපි ළඟ ගොඩනගන්නට අපේ කල්යාණ මිත්‍ර උදව් උපකාර කරනවා නම් ඒක තුළ මහ විශාල ශක්තියක් අපිට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් කල්යාණ මිත්‍රත්වයේ ඒ ලක්ෂණයක් තමයි මේ කියන විදිහට අපිට යහපත් මාර්ගයට ගැනීමේ තියෙන කල්යාණ සිතුවිල්ලෙම ඒ අය විසින් අපිව නිවැරදි දෙයට යොමු කරනවා. අන්න ඒබඳු කල්යාණ මිත්‍රයාගේ තියෙන ලක්ෂණ හතරක් තියෙනවා. ඒ ලක්ෂණ හතර අම්මා ළඟ තාත්තා ළඟත් තිබුණා. ඒ වගේම ගුරුවරු ළඟත් තිබුණා. ඊළඟට ස්වාමියා භාර්යාව ළඟත් තියෙනවා. ඊට පස්සේ අපිට ඒ ගුණධර්ම ආයෙ නැවත හම්බෙන්නේ අපේ මිත්‍රයන් ළඟින්. ඒ තමයි මෛත්‍රී සහගත බව, කරුණා සහගත බව, මුදිතා සහගත බව සහ උපේක්ෂා සහගත බව කියන මෙන්න මේ කරුණු හතර. හොඳ මිත්‍රයෙක් ළඟ මෙන්න මේ කියන කරුණු හතර තියෙනවා. එතකොට අම්මා තාත්තා ළඟ තමයි මේ කරුණු හතර උපරිමයෙන් අපිට ලැබුණේ. ඊළඟට එහා සමානව යම් ප්‍රමාණයකින් අපිට ලැබෙනවා අපේ ගුරුවරුන්ගෙන්. ඊළඟට ඒ ගුණ ධර්ම ටික ස්වාමියා සහ භාර්යාව හැටියට
ඒ දෙන්න අතර බෙදා ගන්නවා. ඊට පස්සේ ඒ දෙන්න දරුවෝ බවට පත් වුණාන් පස්සේ ඒ දෙන්න හරහා දරුවන්ට ඒක ලබලා දෙනවා. ඊට අමතරව මේ ගුණ ධර්ම හතර යම් කිසි කෙනෙක් බාහිර කෙනෙක් ළඟ තියනවා නම් ඒ තමයි කල්යාණ මිත්‍රයා. ඒ තමයි යහපත් මිත්‍රයා. ඒ තමයි අපිට ධර්මානුධර්ම ප්‍රතිපදාව තුළ නියැලෙන්නට උදව් උපකාර කරන ළඟ තියෙන ලක්ෂණ ගුණ ධර්ම. පින්වත්නි, බුදු චරිතය පිළිබඳ අතීත කතාවල් වලින් සම්බන්ධ වෙන තැනක තියෙනවා ඊටාම ලස්සන කතාවක්. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සමයේ ජෝතිපාල කියලා මානවකයෙක් හැටියට උප්පත්ති ලැබනවා. ධනවත් කුලවත් කෙනෙක් ජෝතිපාල. ඔහුට යාළුවෙක් හිටියා ගටිකාර කියලා. එතකොට මේ ගටිකාර කියලා කියන්නේ දුප්පත් කුලයෙන් පහත් වෙච්ච කෙනෙක්. හැබැයි මේ ගටිකාර බොහෝම ශ්‍රද්ධාවන්තයි. ජෝතිපාල එච්චර ශ්‍රද්ධාවන්ත නැහැ. මේ දෙන්නම එකම ගමේ ජීවත් වුණේ. ටික දවසක් යනකොට මේ ගමට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩියා කියන ආරංචිය ගටිකාරට ලැබෙනවා. ගටිකාර හරි ශ්‍රද්ධාවන්තයි. තමන්ගේ යාළුවත් එක්ක මිත්‍රත්වයේත් එක්ක ඔහු හැම වෙලාවෙම කල්පනා කරා මගේ තියෙන ශ්‍රද්ධාව වගේ මගේ යාළුවා ළඟ ශ්‍රද්ධාව රෝපණය කරලා ඔහු යහමකට ගන්න ඕන කියන අදිස්ථානය හැම වෙලාවෙම තිබුණා. ඒ නිසා බුදුහාමුදුරුවෝ වැඩියා කියන ආරංචියට මොකද කරේ? ගටිකාර ගිහින් ජෝතිපාල මානවකයාට යෝජනා කළානේ බුදුහාමුදුරුවෝ වැඩියා මිනිස්සු යනවා වැළනකඩි උන්වහන්සේ බලන්න බහැ දකින්න ධර්මානුශාසනාවලට ශ්‍රවණය කරන්න අපිත් යමු නේද කියලා. ඒ වෙලාවේදී අවස්ථාව ප්‍රතික්ෂේප කළා. දෙවෙනි අවස්ථාව ප්‍රතික්ෂේප කළා. තුන්වෙනි අවස්ථාවේදී ගටිකාර එන්නේ කොහොම හරි අද නම් මගේ යාළුවා මම එක්කන් යනවා කියන දැඩි අධිෂ්ඨානයි. ඉතින් ඒ දැඩි අධිෂ්ඨානයෙන් අවිල්ලා කොහොම හරි ගටිකාර විසින් ජෝතිපාලව රැගෙන ගිහින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඉදිරියට දාලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි මේ මගේ මිත්‍රයා හොඳ මිත්‍රයෙක්. හැබැයි ඔහු ධර්මයට නැඹුරු කරගන්න ප්‍රතිපදාවට යොමු කරගන්න ටිකක් අපහසුතාවයක් තියෙනවා. ඒ නිසා මේ මම අද මෙයා බලෙන් රැගෙන ආවේ බෙල්ලෙන් අල්ලගෙන කියලා මතක් කළා. බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ජෝතිපාලව විග්‍රහ කරගෙන ජෝතිපාල පිළිබඳ පුරෝකථනයක් කරනවා. මොහු අනාගතේ ගෞතම නමින් බුදු වෙන කෙනා කියලා. දැන් මෙන්න මෙතනදී පැහැදිලි වෙනවා. දැන් බලන්න බෝධි සම්භාර ධර්ම පුරණ පාරමිතාවන් සපුරමින් සිටපු බෝසත්යාට කල්යාණ මිත්‍රත්වය කොච්චර උපකාරවත් වුණාද කියන එක මේ කාරණාවකින් පැහැදිලි වෙනවා. කල්යාණ මිත්‍රයෙක් හැටියට අර තමන් වරද්දගෙන හිටපෙම නැත්තම් සිත තුළ ඇති වෙලා තිබුණු ධර්මයෙන් තිබුණු අකමැත්ත ශ්‍රද්ධාවෙන් පිරී තිබුණු අවස්ථාව නැවත ශක්තිමත් කරලා ශ්‍රද්ධාවෙන්ම කටයුතු කරන කෙනෙක් බවට පත් කරන්න පුළුවන්කම ශක්තිය එහෙම නැත්තම් ඒ මග විවර කරන්න පුළුවන්කම ලැබුණා අපේ අර කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය තුළ සිටි එම ගටිකාර කියන මිත්‍රයෙක්. ඒතර මේ තුන පැහැදිලි මෙන්න මේ විදිහේ විය යුතු කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයා නිරන්තරයෙන්ම තමන්ගේ මිත්‍රයාව රකිමින් තමන්ගේ මිත්‍රයාගේ අයහපත වළක්වමින් යහපතේම යෙදවීම සඳහා දැඩි කැපකිරීමකින් කටයුතු කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඒක අත්‍යවශ්‍ය වැදගත් දෙයක්. අන්න එහෙම ගොඩනගෙන එහෙම ඉන්න මිත්‍රයෝ ඉන්න කෙනාට ජීවිතේ මහසාල භාග්‍ය සම්පන්නකමක් තියෙනවා ප්‍රතිපදාව තුළ හැසිරෙන. පින්වත්නි, කල්යාණ මිත්‍රත්වය බාහිරින් දකින්නවත් එක්කම පුළුවන් තරම් අපි හොඳ මිත්‍රයෝ බවට පත් වෙන්නට අන්නේ. කල්යාණ මිත්‍රයන් ලබා ගැනීම තුළදී අපි මිත්‍රයෝ බවට පත් වෙන්නට ඕන මූලික ලක්ෂණ. පින්වතුන් අහලා ඇති ආලවක සූත්‍රය. ආලවක බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. කතං මිත්තානි ගන්තති. කොහොමද මිත්‍ර දිනු කරගන්නේ? බුදුහාමුදුරුවෝ දෙන උත්තරේ මොකද්ද? දදං මිත්තානි ගන්තති. පරිත්‍යාගශීලියෙක් වෙන්න ඔබට මිත්‍රයෝ ගොඩනැගි. පරිත්‍යාගශීලී කෙනෙක් වෙන්න ඔබට මිත්‍රයෝ ගොඩනැගි. ඉතින් මේ අනුසාරයෙන් අපේ ධර්මයේ තියෙන කරුණු විග්‍රහ කරගත්තාන් පස්සේ මිත්‍රයෙක් වීම මිත්‍රයන් අපේක්ෂා කරනකොට තමන් හොඳ මිත්‍රයෙක් වීම පළවෙනි වැදගත් වෙනවා. පළමුවෙන්ම තමන් මිත්‍රයෙක් වීම සඳහා මේ කියන කරුණු ටික ජීවිතේ එකතු කර ගන්නට ඕන. ඒක තමයි පරිත්‍යාගශීලීත්වය. දෙක සීලවන්තකම.
හොඳ සීලය ආරක්ෂා කරන කෙනෙක්, අවතුන් පවතුන් තියෙන කෙනෙක්, වචනයෙන් සහ ක්‍රියාවෙන් සංවර වූ කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ඒ දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව ඉවසීම ප්‍රගුණ කර ගන්නට ඕන. ඉවසීම තුළ වැඩි දියුණු වෙච්ච කෙනෙක් බවට පත් වෙන්නට ඕන. හතරවෙනි කාරණාව කළගුණ සලකන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. පස්වෙනි කාරණාව අවංක කෙනෙක් බවට පත් වෙන්නට ඕන. තමන්ට අවංක කෙනෙක් බවට පත් වෙන්නට ඕන. මෙන්න මේ කියන කරුණු වලින් අපි වැඩි දියුණු වෙනකොට ඒ වැඩි දියුණු වෙන මේ ගුණධර්ම වල ප්‍රතිඵලයක් නිසා අපිට මිත්‍රයන් ඕනතරම් ගොඩනැගෙනවා සමාජය තුළ. අපිට මිත්‍රයන් සමාජය තුළ නිර්මාණය වෙනවා. අපේ මිත්‍රත්වයේම පදනම් කරගෙන සමාජය තුළ අපිට මිත්‍රයන් නිර්මාණය කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. මේ තුලදී මේ ගුණධර්ම වලින් යුක්ත වෙලා මේ ලක්ෂණ වලින් යුක්ත වෙලා කටයුතු කරගෙන යනකොට තමන්ගේ ජීවිතයේ සතුටට ගලාගෙන යන ජීවිතයක් බවට පත් වෙනවා වගේම අනුන්ගේ ජීවිතවලින් තමන්ට සතුට ළඟා කරගෙන ගත හැකි ජීවිතයක් බවට තමන්ට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. පින්වත්නි, මේවා කරුණු හැටියට අසාගෙන අපි දැනගන්නවා විතරක් නෙවෙයි, ධර්මයේ තුල තියෙන විශේෂ කාරණාව තමයි මේක ජීවිතයට එකතු කරගෙන මේවා මේ විදියමද කියලා තමන්ට දකින්න දැනෙන්න පුළුවන්කමක් තියෙනට ඕන. තමන්ට මේක තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනට ඕන. ඒක තමයි වැදගත්. අපි බණ ඇසීම තුලින් සිද්ධ කරන්නේ මේ ලැබ් එකේ ගිහිල්ලා පරිශ්‍රණයක් කරන්න දරන කෙනෙක් අනිකුත් ආම්පන්න ටික එකතු කර ගන්නවා වගේ වැඩක්. ඒකට මේ බණ ඇසීමේ ක්‍රියාවලිය තුල ඒක තමන්ම අත්විඳින්න තමන්ම මේක ජීවිතේට උපයෝගී කරගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න ඕන. තමන්ම ජීවිතේට උපයෝගී කරගත්තාම තමන්ටම මේ කියන කාරණාවල ප්‍රතිඵල දකින්න පුළුවන්. බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම අන්න ඒකයි. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ සාන්දෘෂ්ටිකයි. අකාලිකෝ අකාලිකයි. කාලයකට මේක අතීතයටද වර්තමානයේටද අනාගතයට කියලා නිශ්චිත භාවයක් නැහැ. කාලයට යට වෙන්නේ නැහැ. අතීතයේ වගේම වර්තමානයේ අනාගතයේ කියන මේ තුන් කාලයට එකලෙසම උපයෝගී කරගන්න පුළුවන් කාලිකෝ. සම්දිට්ඨිකෝ අකාලිකෝ. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. මේක ඊටාම වැදගත්ම ලක්ෂණයක්. ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන සිටීමේ ශක්තිය තියන අය විසින්. එතකොට මේ කියන කරුණු අපි ජීවිතේට එකතු කරගෙන අපිම බලන්න ඕන, මැනගන්න ඕන. අපේ ජීවිතේට මේ කියන ගුණධර්ම ගොඩනගා ගන්න, මේවා උපයෝගී කරගන්න අපිට පුළුවන්ද කියලා. මේවා උපයෝගී කරගන්න අපිට පුළුවන්ද කියලා තේරුම් ගන්නකොට අපිට පුළුවන්කම ලැබෙයි මේ හරියට මාර්ගය උපයෝගී කරගත්තා ඒ මාර්ගය තුල අපිට ලබන්න පුළුවන් දේවල්, එහෙම නැත්නම් මේ ජීවිතය තුළ ගොඩනගා ගන්න පුළුවන් සතුට, සම්පත සාක්ෂාත් කරගන්න අපිට පුළුවන්කම ලැබෙයි. ඒ නිසා තමයි ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ මේ තරුණේක්නි ඥානසෝනි කියන මෙයා බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා අහනවානේ, ස්වාමීනි අපි ගිහි අය ගෘහ ජීවිතයක් ගත කරමින් කොහොමද මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව තුළ හැසිරෙන්නේ, ධර්මානුධර්ම ප්‍රතිපදාව තුළ ප්‍රතිඵල ලබන්නේ අපි කොහොමද කියලා මේ ඥානසෝනි බුදුරජාණන් වහන්සේගෙන් විමසුවාම උන්වහන්සේ ඥානසෝනිට ගැඹුරු ධර්ම දේශනාවල් සිද්ධ කරන්න ගියේ නැහැ. ඥානසෝනිට බොහොම සරල කතන්දර ටිකක් දේශනා කළේ. මූලික වශයෙන් කරුණු හතරක් කරේ අවධානය යොමු කරන්නයි කියලා මතක් කළා. උත්තාන සම්පදා, ආරක්ෂක සම්පදා, කල්යාණ මිත්‍රතා. මෙන්න මේ කියන ගුණ ධර්ම හතර දිනු කරගන්නේ. උත්තාන සම්පදා සිත තුළ උත්සාහය ගොඩනගා ගන්න. අදිස්ථානයේ කැපකිරීම කියන මේ ගුණ ධර්ම ගොඩනගා ගන්න. ඒවා වෙන කොහෙවත් මේ සිත තුළමයි. උත්තාන සම්පදා. ආරක්ෂක සම්පදා යමක් උත්සාහයෙන් කැපකිරීමෙන් එකතු කරගන්න දේවල් රැක ගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න ඕන. ගුණ ධර්මත් එහෙමමයි. ගුණ ධර්ම අමාරුවෙන් ගොඩනගා ගන්නේ. අමාරුවෙන් ගොඩනගා ගන්න ගුණ ධර්ම රැක ගන්නත් උත්සාහයක් තියෙන්න ඕන. පින්වත්නි, මේ ගුණ ධර්ම විනාශ වෙන්න නැති වෙන්න එක මොහොතක් ඇති. දැන් බලන්න ද්වේෂ සහගත සිතක් ඇති වුණාම අපි ළඟ තියෙන ගුණ ධර්ම කොච්චරනම් වියකිලා යනවද? බුදුරජාණන් වහන්සේගේම කාලේ එක සිටු දියණියක් හිටියා නගරයේ තුල ප්‍රසිද්ධ වෙලා ඉවසන හොඳ බොහොම ඉවසීමක් තියෙන කාන්තාවක් හැටියට. මේ ඉවසීම පිළිබඳව හැමතැනම කතා බහ කරගත්ත නිසා
මේ සිටු ගෙදර ඉන්න සිටු දියණියට ඕන වුණා මේක හැබෑටම කියලා ඔප්පු කරන්න හැබෑද නැද්ද කියන එක. ඒ අනුව මේ සිටු ගෙදර හිටපු සේවිකාව නිදා ගන්නවා උදේ නැගිටින්නේ නැතුව වෙනදා වගේ නැතුව එක දවසක්. එහෙම නිදාගත්තාම පහවදා උදේ මොකද කියලා මේ සිටු දියණිය අවදි කරනවා මේ සේවිකාව අවවාදයක් දෙමින් අදට කමක් නැහැ හෙට එහෙම කරන්න එපා. දෙවෙනි දවසෙත් මේ සේවිකාව ඒ දේම කරනවා. දෙවෙනි දවසෙත් ඒ සේවිකාව ඒ දේම කළාම දෙවෙනි දවසේ ඊට වඩා සැරෙන් කතා කරලා කියනවා. මම ආයේ කියන්නේ නැහැ ඔය වැඩේ කරන්න බෑ. උදේම නැගිටින්න ඕන කියලා. තුන්වෙනි දවසෙත් ඒ විදියට මේ වැඩේ කරපුවාම සිටු දියණියගේ අර තිබුණු ඉවසීමේ ගුණය නැතුව ගියා සම්පූර්ණම විකෘතිත්වයටපත් වෙලා අතට අහුණු දෙයින් දමලා ගැහුවා. හිස පැලුණා මේ සේවිකාවගේ මගට වීතියට පැනලා එයා කෑ ගහලා කියන්න පටන් ගත්තා මෙන්න ඔබලා මේ ඉවසීම හොඳටම තියෙන කෙනා කියලා හඳුනාගෙන ඉතුරු මෙයා ළඟ මෙන්න ඇති ඉවසීමක් නැහැ මෙන්න මට පහර දුන්නා කියලා කෑ ගහන්න පටන් ගත්තා. මේ සිද්ධිය තුළින් කියවෙන්නේ පින්වත්නි අපි ඉන්නේ තදංග ප්‍රහාණය. අපි මේ කෙලෙස් ප්‍රහාණය කරන ක්‍රියාවලිය තුළ අපි මේ කෙලෙස් යටපත් කරගෙන තද කරගෙන ඉන්නේ. ඉතින් මේ යටපත් කරගෙන තද කරගෙන ඉන්න කෙලෙස් ධර්මයන්ට යටින් පීඩනයක් මතුවුනොත් ඒ පීඩනය මතුවෙන්නේ ලෝභය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා, ප්‍රධාන වශයෙන් මෝහය නිසා අන්න එතනදී අපේ තියෙන සියලුම දේවල් නැති වෙන්න පුළුවන්. මොකද තදංග ප්‍රහාණයක් නෙමෙයි කරගෙන තියෙන්නේ. ඒ නිසා මේ තදංග ප්‍රහාණය තුල තවදුරටත් ශක්තිමත් කරගෙන යන්න අපේ කල්යාණ මිත්‍රෝ හිටියනම් ඒක තුල ලොකු දායකත්වයක් ලැබෙනවා. හැබැයි එහෙම නැතුනොත් එහෙම අපේ සිත විසිරිලා අපේ ඒකාග්‍රතාවයේ බිඳවැටිලා ඒකාග්‍රතාවයේ බිඳවැටීමත් සමගම නුගුණ මතුවෙන්න තියෙන අවස්ථාවල් ඉතාම වැඩි. ඒ නිසා හිතා ගන්න බැරි සමහර විට සමහර පුජ්‍යලෝ මහ විශාල විදිහේ ධාමරිකයන් බවට පත් වෙච්ච ඉතිහාසයේ ඔබටත් ඔබගේ ජීවිතය අත්දැකීම් ඇති. ඔබ හොඳ යාළුවෝ හිටපු අය නරක පිරිස් බවට පත් වුණා වගේම නරකම හිටපු අය හොඳට පත් වෙච්ච අවස්ථාවල් විදිහට ඔබට ඉතිහාසයේ ඕනතරම් සාක්ෂි ඇති. ඒවා සංසන්දනය කරගෙන එකතු කරගෙන බලන්න. එහෙම වෙන්නේ මොකක් නිසාද? කල්යාණ මිත්‍රත්වයේ තුල කල්යාණ මිත්‍රයන්ව අසුරු කරන්න ලැබුණා නම් අපි ළඟ තියෙන දුර්වලතාවයන් මතුවෙන්නේ නැතුව ඒවා ශක්තිමත් කරගෙන ඒ දුර්වලතාවයන් වලට එරෙහිව කටයුතු කරන්න පුළුවන් කමක් අපිට ඇති කරගන්න පුළුවන්. ඒ නිසා කල්යාණ මිත්‍රත්වය ලැබීම ජීවිතේට කොච්චර භාග්‍යයක්ද කියන එක මේ තුලින් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා කල්යාණ මිත්‍රයෙක් හැටියට මේ ගුණ ධර්ම ඇති කරගෙන ජීවත් වෙන්න ඕන. ඒ නිසා ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ගුණ ධර්ම හතර ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට අතිශය වැදගත් කියලා. අතිශය වැදගත් කියලා. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය තුළ තමයි එහෙමනම් ජීවිතයක් සාර්ථක කරගන්නට අවශ්‍ය කරන ප්‍රතිපදාව තුළ විශාල දායකත්වයක් ලබා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. පින්වත්නි, ඒ නිසා ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ දේශනා කරමුත් එහෙමනම් බුදුහාමුදුරුවෝ වර්ණනා කළා තියෙනවා යහපත් මිත්‍රයන්ගේ අවශ්‍යතාවය, කල්යාණ මිත්‍රයන්ගේ අවශ්‍යතාවය. ඊළඟ කාරණාව තමයි කල්යාණ මිත්‍රයන් හිටියට මදි කල්යාණ මිත්‍රයන් සේවනය කරන්න. සබ්භාසව සූත්‍රයේ තියෙන ක්‍රමවේද හතක් මේ කෙලෙස් ධර්ම ප්‍රහාණය කරන්නට ඕන. ඒකේ එකක් තමයි අදිවාසන. අසුරු කිරීමෙන් ප්‍රහාණය කිරීමේ ක්‍රමය. කල්යාණ මිත්‍රයොත් අසුරු කරන්න ඕන. මොකටද? අතෙන්නම සම්බන්ධයි. කෙලෙස් ධර්ම ප්‍රහාණය කරගන්න අපිට උපකාරවත් කරගන්න පුළුවන්. අසුරු කිරීම තුළින් හොඳ අය අසුරු කිරීම. යහපත් මිත්‍රයන් අසුරු කිරීම තුළින්. දැන් හොඳ උදාහරණයක් ඇටියට ගන්න ඕලාරික උදාහරණයක්. මේක ධර්මයේ ගැඹුරට යන තැනකදී ඕලාරික උදාහරණයක් ගන්න. ඔබ ආශ්‍රය කරන මිත්‍රයා සූදුවට බැහැ වෙච්ච කෙනෙක් නම් ඔව් කොහොම වෙලාවෙ හරි බලාගෙන ඉන්න ඔබත් සූදු කෙලින් ඉතුරු ඔහුත් එක්ක. ඔබ ආශ්‍රය කරන යහළුවා ඔබගේ යහළුවා මද්ද්‍රව්‍ය මධ්‍යසාර වලට බැහැ වෙලා නම් ඔබ කොයි වෙලාවෙ හරි මද්ද්‍රව්‍ය මධ්‍යසාර වලට යොමු වෙනතුරු ඔහු බලාපොරොත්තුෙන් ඉන්නවා. ඔහු ඒ ගැන සතුටු වෙනවා. ඔබ ආශ්‍රය කරන මිත්‍රයා සතුන් මැරීම සත්වඝාතනය වගේ දේවල් යෙදෙන කෙනෙක් නම් ඔබ කොයි වෙලාවෙ හරි තෙන්ඩේන තුරු
ඔහු බොහොම සතුටින් බලාපොරොත්තු වෙ සිටිනවා. ඔබ එතෙන් එකතු වීම ගැන ඔහු සතුටු වෙනවා. ඒ නිසා යහපත් මිත්‍රයා හඳුනගෙන යහපත් මිත්‍රයා ආශ්‍රය කරනකොට අන්න අනිත් පැත්තට ඒකේ අනිත් ප්‍රතිඵල ලැබෙනවා. ධර්මයට ලැබි ධර්මයේ තුල ජීවත් වෙන කෙනා හැම වෙලාවෙම උත්සාහ කරනවා තමන්ගේ යාළුවා ධර්මයට ගන්න. ඒ තුලින් ඔහු සතුටු වෙනවා. හොඳ යාළුවෙක් ඉන්න තැන. ඒ නිසා ධර්මයට අපිට નિરાයාසයෙන් යොමු වීමේ තියෙන හැකියාව අඩුයි. හොඳට කුසලයෙන් පිරිච්ච කෙනෙකුට තමයි ඒ අවස්ථාව තියෙන්නේ. එවනම් අපි ධර්මයට පෙළඹෙන්නේ උත්සාහයෙන්. එවනම් අපිට කල්යාණ මිත්‍රයාගේ සහයෝගය ලැබෙනවා නම් අවස්ථාවල් නිර්මාණය කරමින් ධර්මයට යොමු වෙන්නට අපිට අවස්ථාවල් සලස ගන්නට පුළුවන්කම තියෙනවා. ඒක ඊටාම වැදගත් දෙයක් කල්යාණ මිත්‍රත්වයේ තුලදී. අපි දන්නවා අපිට නරක වචන කතා කරන්න ඉගෙනුවේ නැහැ. දෙමව්පිය ඉගෙනුවේ නැහැ, ගුරුවරු ඉගෙනුවේ නැහැ, ඉස්කෝලේ පොත්වල තිබුණෙත් නැහැ. හැබැයි අපි යොදන්න කොහෙන්ද ආවේ මේ තමයි අපේ ළඟ තියෙන සැඟවිලා තියෙන අපේ නෙගටිව්. එතකොට මේ ඍණාත්මක දේවල් අපේ ජීවිතේ පුරාවට ඇතුලේ කිඳා බහලා තියෙනවා. මෙන්න මේ වගේ ආරක්ෂා වීමට මේ වගේ කෙලෙස් ධර්ම වලින් ආරක්ෂා වීමට අවස්ථාවල් ඇති කරමින් අපිව යහපැත්තට යොමු කරව ගන්නට අපිට කල්යාණ මිත්‍රත්වය අතිශයම වැදගත් වෙනවා. එනිසා කල්යාණ මිත්‍ර සම්පත්තිය වැඩි දියුණු කර ගන්නකොට ශක්තිමත් කර ගන්නකොට උත්තාන සම්පදා ආරක්ක සම්පදා මේ කියන කරුණු දෙකට ලොකු සහයෝගයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා කල්යාණ මිත්‍රත්වය. ඒ වගේම සමජීවිකතා ඒ කාරණා විශේෂයෙන් බුදුහාමුදුරු දේශනා කරන මේ ව්‍යග්ගපජ සූත්‍රය තුළදී අයවැය තේරුම් අරගෙන අයට ගැළපෙන ලෙසින් වැය ඇති ජීවිතයක් ගත කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන එක. ඒක ඊටාම වැදගත්. එතකොට ණය නැති, බය නැති, සිත සැහැල්ලුවෙන් තියෙන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්කමක් ඒ තුළ තියෙන නිසා. එහෙනම් එයත් ඊටාම වැදගත් කල්යාණ මිත්‍රත්වයේ තුළදී. ඒතර මේ කල්යාණ මිත්‍රය සේවනය කිරීම කියන එක අතිශය වැදගත්. එයා සේවනය කිරීමේ, අසුරු කිරීමේ කල්යාණ මිත්‍රෝ මට ඉන්නකොට ඇති වැඩක් නැහැ. දැන් සමහර විට මෙහෙම උදාහරණයක් කියන්න පුළුවන්. ඕලාරි සමහර විට සමහර ස්වාමීන් වහන්සේලා ගැන කතා කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මහා සත්පුරුෂයෝ ගැන කතා කරනවා වෙන්න පුළුවන්. ඒකට කෙනෙක් කියන්න පුළුවන් මම අපෝ හොඳට දන්නවා යා. මම උදේ හවසේ ඇත්ත එක්ක කතා කරනවා. මම එයාගේ ගෙදර දන්නවා, අම්මා තාත්තා දන්නවා, එයාගේ පළාත දන්නවා, ඉස්කෝලේ දන්නවා, ඉස්කෝලෙත් අපිත් එක්ක එකට හිටියේ කියලා කියන්න පුළුවන්. හැබැයි එයාව ආශ්‍රය කරන්නේ නැත්නම් ඒ කල්යාණ මිත්‍රයා ළඟ තියෙන ගුණධර්ම වලින් ප්‍රතිඵලයක් Tamanට ලැබෙන්නේ. ඒක ධම්මපදයේ හරිය ලස්සන උපමාවක් තියෙනවා. ධම්මපදයේ තියෙන උපමාව තමයි හොද්දක් හදන්න පටන් ගත්තාම හොද්ද පටන් ගත්ත වෙලාවෙ ඉඳලා හොද්ද කාලා ඉවර වෙනතුරුම හැන්ද හොද්දෙමයි ඉන්නේ. හැබැයි අවාසනාව කියන්නේ හැන්ද හොද්දේ රස නම් දන්නේ නැහැ. හැන්දේ හොද්දේ රස හැන්දට කිසිම ආකාරයකින් හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. එහෙත් ජීවාසු ප්‍රසංයතා දිවට එක චුට්ටි බිඳුවක් ලැබිච්ච ගමම්ම දිවට කියන්න පුළුවන් මේකේ රස සම්පූර්ණ කොහොමද කියලා. අන්න ඒ වගේ ඇසුරු කරමින් කල්යාණ මිත්‍රත්වයේ තමන්ගේ මිත්‍රය ළඟ තියෙන බව කල්යාණ මිත්‍රත්වයේ තේරුම් ගනිමින් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් බවට තමන්පත් වෙන්නට ඕන. ඒක තමයි ආසේවනාත ඇසුරු කිරීම කියලා කියන්නේ. පින්වත්නි බලන්න අර කවියක් තියෙනනේ ඉඳ එක වෙහෙර දේවදත්ත හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ දෙන්න එකම පන්සලේ වැඩ සිටියා. හැබැයි දේවදත්ත හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ ඥාතියක පැත්තකින් ගිහි කාලේ ගත්තාන් පස්සේ සම්බන්ධතාවය අනිත් පැත්තෙන් බුදුජාණන් වහන්සේ ගුරුවරයා බුදුහාමුදුරුවෝ වෙනුවෙන් මහාන වෙච්ච කෙනෙක් ඒක පන්සලේ වැඩ සිටින්නේ කොච්චර සම්බන්ධතාවක් තියෙනවද? ඉඳ එක වෙහෙර විඳ දහම් මනාර. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මයේ ශ්‍රවණය කරන්නත් කොච්චර තරම් අවස්ථාවල් එන්නේ නැද්ද? කාටද මේ දේවදත්ත හාමුදුරුවන්ට? හැබැයි දේවදත්ත හාමුදුරුවන්ට බුදුහාමුදුරුවන්ව සේවනය කරන්න බැරි වුණා. බුදුහාමුදුරුවෝ සේවනය නොකළ හින්දා බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ආස්වාදය උට ලබන්න බැරි වුණා. ඔව් අපායගාමියෙක් බවට පත් වුණා. ඒ නිසා කල්යාණ මිත්‍රයෝ හිතියට මදි කල්යාණ මිත්‍රය ආශ්‍රය කිරීමේ කුසලතාවයත්
තමන්ට තියෙන්න ඕන අපිට තියෙන්න ඕන. කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම තුළින් තමයි කල්යාණ මිත්‍රයන්ගේ ජීවිතයේ තියෙන ආස්වාදය තමන්ගේ ආස්වාදයක් බවට පත් කරගෙන ආස්වාදය තුළින් තමන් ප්‍රතිබල සම්පන්න කෙනෙක් බවට පත් වෙනවා වගේම ඒ තුල එය ධර්මයට එකතු කරගත්ත ධර්මානුධර්ම ප්‍රතිපදාව තුළට නියැලෙන්න අවශ්‍ය කරන වටපිටාවක් සකස් කර ගැනීම වෙනවා. දැන් කල්යාණ මිත්‍රත්වයේ පිළිබඳ ඔය කියන කරුණු රසක් කතා කරගත්තා වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගයට සම්බන්ධ කරගෙන බලමු කල්යාණ මිත්‍රත්වයේ කොතෙන්ද සම්බන්ධ වෙන්නේ කියලා. දැන් පළවෙනි එක සම්මා දිට්ඨිය. යහපත් දැක්මක් ඇති කර ගන්න කල්යාණ මිත්‍ර වැදගත් වෙනවා. සම්මා දිට්ඨිය කොටස් දෙකයි. සම්මා දිට්ඨිය ප්‍රාම් වික්‍රේ ද්වයං වදාමි. සම්මා දිට්ඨිය ආකාර දෙකයි. මොකද්ද? එක ඍජුලසම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම. දෙක චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය කරන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රවේශ වීම නැත්නම් සීල සමාධි ප්‍රඥා දියුණු කරන්නට අවශ්‍ය කරන තව සම්මා දිට්ඨියක් තියෙනවා. ඒ තමයි මෙලව ඇත පරලොව ඇත කර්මයේ විපාක පිළිබඳ ඇති විශ්වාසය, බුදුහාමුදුරුවෝ පිළිබඳ ඇති විශ්වාසය, ධර්මයේ පිළිබඳ විශ්වාසය, අම්මා තාත්තා පිළිබඳ තියෙන විශ්වාසය, මේ ආදී විශ්වාස ටික තියෙනවා. මේ දැක්ම තියෙනවා. මේකට කල්යාණ මිත්‍රත්වයේ අතිශයම වැදගත්. කල්යාණ මිත්‍රත්වය. කල්යාණ මිත්‍රයෝ නැතිනම් මේ බුද්ධලයන් දෘෂ්ටිගත කරන්න බොහොම ලේසි. අනේ දෘෂ්ටිගත වුණොත් සසර කොච්චරනම් බයට, සසර කොච්චරනම් අගාධයට වැටෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ දෘෂ්ටිගත වීම තුළදී සම්‍යක් දෘෂ්ටිගත වීම අතිශය වැදගත් වෙන නිසා කල්යාණ මිත්‍රයන්ගේ ලොකු දායකත්වයක් අපිට එතනදී ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍ර සම්පත්තියක් බවට පත් කර ගන්න ඕනේ. සම්මා දිට්ඨිය යහපත් දැක්ම තහවුරු කර ගැනීමේ පළවෙනි පියවර හැටියට සම්මා දිට්ඨිය. දෙවෙනි එක සම්මා සංකප්ප. යහපත් වූ සංකල්පනාවල් ගොඩනගා ගන්න ඕනේ. මොනවද යහපත් වූ සංකල්පන? අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප, නෙක්ඛම්ම සංකප්ප. මේ සංකල්ප තුන ගොඩනගා ගන්නටත් අපිට උපකාරවත් වෙන්නේ අපේ කල්යාණ මිත්‍රයාමයි. අවිහිංසා සංකප්ප හිංසා නොකර පාප ධර්මයන්ගෙන් තොරව සිත කිලුට වීමට උපකාරවත් වෙන දේවල් වලින් තොරව ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න ඕන. හිංසනයෙන් තොර කෙනෙක් බවට පත් වෙන්න ඕන. මේ හිංසනයෙන් තොර කෙනෙක් බවට පත් වීම අතිශයම වැදගත් වෙනවා. ඒ සඳහා අපිට යහපත් කල්යාණ මිත්‍ර සේවනයේ මහත් බල උපකාරයක් බවට පත් වෙනවා. නෙක්ඛම්ම සංකප්ප කියන එක කියන්නේ දන් දීම ආදී දේවල්. ඒ සඳහාද අපිට කල්යාණ මිත්‍රයන් දායකත්වයේ අතිශය වැදගත් වෙනවා. නෙක්ඛම්ම සංකප්ප. අත්තරීම පිළිබඳ සිතුවිලි. නෙක්ඛම්ම සංකප්ප. අත්තරීම පිළිබඳ සිතුවිලි. එතකොට මේ අත්තරීම පිළිබඳ සිතුවිලි වැඩි දියුණු කරගන්න, ඒ වගේම අත්තරීම පුරුදු පුහුණු කරගන්න අපිට අතිශය වැදගත් වෙනවා කල්යාණ මිත්‍ර සම්පත්තිය. නෙක්ඛම්ම. ඊළඟට අව්‍යාපාද සංකප්ප. මේ සත්ත්ව ඝාතන ආදී දේවල් වලින් තොරව අන් අයට හිරියර පීඩා පමුණුමින් ඔවුන් ඝාතනය කරන්න දරන උත්සාහය වගේ දැඩි බරපතල අකුසලයන්ගෙන් තොරව ජීවත් වෙන්න කෙනෙක් බවට පත් වීම තුළදී අපිට අතිශය වැදගත් වෙනවා කල්යාණ මිත්‍ර තත්ත්වය. ඒතර දැන් පැහැදිලි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග දෙකක්ම සම්පූර්ණ වීමට අතිශය ප්‍රයෝජනවත් වෙනවා කල්යාණ මිත්‍රත්වය. පින්වත්නි, අංග දෙක විතරක් නෙවෙයි. සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති දක්වා වූ මේ සියලුම දේවල් සඳහා කල්යාණ මිත්‍රාගේ දායකත්වය අතිශයම වැදගත් වෙනවා. ඒ විතරක් නෙවෙයි. සේක වූ පුජ්‍යලයා අසේක පුජ්‍යලයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි කියන තත්ත්වවලට මේ මාර්ගයන්ට, මේ ඵලයන්ට පත් වෙච්ච උත්තරමයන්ට අරහත් භාවයට පත්ලා අසේක පුජ්‍යලයක් බවට පත් වීම සම්බන්ධයෙන්ුත් මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය විදිහටම උපකාරවත් වෙනවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය ඒ විදිහටම උපකාරවත් වෙනවා. ඒ නිසා සියලු අධ්‍යාත්මික කඩවීම් පසුපස්සේ සිටින්නේ පාප මිත්‍රයන්, සියලු අධ්‍යාත්මික ශක්තියින් දියුණු වීම තුළ සිටින්නේ කල්යාණ මිත්‍රයන් කියන කාරණාව තේරුම් ගන්නට ඕනේ. මුලින් සඳහන් කළා වගේ ගුරුවරයා වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්, තමන්ගේ දරුවා වෙන්න පුළුවන්, අසල්වැසියා ඥාතියා වෙන්න පුළුවන්. ඒ හැම කෙනෙක්ම
කල්යාණ මිත්‍රත්වයේ කොටස් කරුව බවට පත් කරගන්න අපිට පුළුවන්. ඊළඟට බුදුහාමුදුරුවෝ තව දේශනාවක් දේශනා කරලා තියෙනවා ධම්මපදයේ තුල. ඒකත් ඉතාම වැදගත්. කොහොමද මේ කල්යාණ මිත්‍රත්වයේ තුල තිබිය යුතු ප්‍රධාන ලක්ෂණයක් පිළිබඳ විශ්වාසා පරමා ඥාති. විශ්වාසවන්තකම තමයි අතිශයම වැදගත් වෙන්නේ කල්යාණ මිත්‍රයෙක් ළඟ තියෙන. විශ්වාසවන්තකම ඇතිවීමට නම් අවංක බව තියෙන්න ඕන, කළගුණ සැලකීම තියෙන්න ඕන, ඉවසීම තියෙන්න ඕන, සීලවන්තකම තියෙන්න ඕන, පරිත්‍යාග සීලත්වයේ තියෙන්න ඕන. මේ ගුණ ධර්ම ටික තියෙනකොට තමයි විශ්වාසවන්තකම ගොඩනගන්නේ. විශ්වාසා පරමා ඥාති. බුදුහාමුදුරන්ගේ දේශනාව අනුව උතුම්ම ඥාතිත්වයේ තියෙන යන්නේ එතන. මේ ඥාතිත්වය අත්‍යවශ්‍යයි. මොකටද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිවෙත් මාර්ගය තමන්ගේ ජීවිතයේ පිළිවෙත් මාර්ගය බවට පත් කරගන්න. ඇයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අපි ගමන් කරන්නේ? මොකක් නිසාද? ඒක ඊටාම වැදගත් වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමේ අවශ්‍යතාවය. එහෙම නැත්නම් මේ කල්යාණ මිත්‍ර සම්පත්තියේ තියෙන දායකත්වයේ කොහොමද මේ අපේ මාර්ග ප්‍රතිපදාවට කියන එක තේරුම් ගන්න පුළුවන්? අංගුත්තර නිකායේ දසක නිපාතයේ අවිජ්ජා සූත්‍රය තුළ තමයි ඒක පැහැදිලි කරන්නේ. අංගුත්තර නිකායේ දසක නිපාතයේ අවිජ්ජා සූත්‍රය. දැන් අපේ අරමුණ තමයි නිර්වාණ අවබෝධය. ඒකට අපි කියනවා විද්‍යා විමුක්ති කියලා. විද්‍යා විමුක්ති වැඩෙන්නේ නැහැ සප්ත බොජ්ජංග දියුණු වෙන්නේ නැත්තම්. සප්ත බොජ්ජංග ධර්ම දියුණු වෙන්නේ නැත්තම් විද්‍යා විමුක්ති ලැබීමක් නැහැ. නිර්වාණගාමී ප්‍රතිපදාව වෙන තරහත් භාවයෙන්පත් වීමක්. සප්ත බොජ්ජංග වැඩෙන්නේ සතර සතිපට්ඨානෙ නැත්තම්. සතර සතිපට්ඨානෙ සප්ත බොජ්ජංග ධර්ම වැඩෙන්නේ නැහැ. සතර සතිපට්ඨානෙ වැඩෙන්නේ නැහැ ත්‍රිවිධ සුචරිතයන් නැත්තම්. කාය සුචරිතය, වාචික සුචරිතය, මනෝ සුචරිතය කියන මේ සුචරිතයන් නැත්තම් සතර සතිපට්ඨානෙ වැඩෙන්නේ නැහැ. සතර සතිපට්ඨාන ත්‍රිවිධ සුචරිතයන් වැඩෙන්නේ නැහැ ඉන්ද්‍රිය සංවරේ නැත්තම්. ඉන්ද්‍රිය සංවරේ නැත්තම්. ඉන්ද්‍රිය සංවරේ වැඩෙන්නේ නැහැ සති සම්පජාඤ්ඤේ නැත්තම්. සති සම්පජාඤ්ඤේ නැත්තම් ඉන්ද්‍රිය සංවරේ වැඩෙන්නේ නැහැ. සති සම්පජාඤ්ඤේ කියලා කියන්නේ සති සමාධි සති සම්පජාඤ්ඤය. මේ කියන කරුණු කීපය තේරුම් ගන්න ඕන. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල අපිට ලබන තියෙන ප්‍රතිඵලවල එක් එක් පියවරවල් තුලදී අපේ මානසික මට්ටම්. ඒතර මේ සති සම්පජාඤ්ඤය වැඩුණොත් තමයි ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉන්ද්‍රිය සති සම්පජාඤ්ඤය වැඩින්නේ යෝනිසෝ මනසිකාරේ නැත්තම්. යෝනිසෝ මනසිකාරේ නැත්තම්. යෝනිසෝ මනසිකාරේ වැඩෙන්නේ නැහැ ශ්‍රද්ධාව නැත්තම්. ශ්‍රද්ධාව නැත්තම්. ශ්‍රද්ධාව වැඩෙන්නේ නැහැ සද්ධම්ම ශ්‍රවණ නැත්තම්. සද්ධර්ම ශ්‍රවණේ නැත්තම්. නිවැරදි ධර්මය අහන්න ලැබෙන්නේ නැත්තම් ඒ ශ්‍රද්ධාව වැඩෙන්නේ. සද්ධර්ම ශ්‍රවණේ ලැබෙන්නේ නැහැ කල්යාණ මිත්‍ර සම්පත්තිය නැත්තම්. කල්යාණ මිත්‍ර සම්පත්තිය නැත්තම්. මෙන්න මේ කියන කරුණු 10 අංගුත්තර නිකායේ දසක නිපාතයේ අවිජ්ජා කියන සූත්‍රය තුල පැහැදිලි කරනවා. දැන් මේක අනිත් පැත්තටත් ඒ විදිහටම තියෙනවා. පාප මිත්‍රයන්ගෙන් ලැබෙන දායකත්වය පිළිබඳව. ඒතකොට මේ කල්යාණ මිත්‍රත්වයේ මත තමයි විද්‍යා විමුක්ති තීරණය වෙන්නේ. එහෙම නැත්නම් අරහත් භාවයේ අපිට තීරණය කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ පළවෙනි පියවරේ බේස් එකේ පදනමේ තියෙන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය. සෝතාපට්ටි ඵල සූත්‍රයේ සෝවාන් වීම සඳහා පිළිවෙත් පුරුණ කෙනෙකු ළඟ තිබෙන්න ඕන, පිළිවෙත් කරන කෙනෙකුට තියෙන්න ඕන ප්‍රධාන ගුණාංග 4ක් පිළිබඳ විග්‍රහ කරනවා. එක සද්ධම්ම ශ්‍රවණ, ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙන එක. ඊළඟට ධර්ම සම්මස්තරණය, ධර්මයේ මෙනෙහි කරන්න ලැබෙන එක. යෝනිසෝ මනසිකාර, ඊළඟට කල්යාණ මිත්‍රතා. යෝනිසෝ මනසිකාර, කල්යාණ මිත්‍රතා. මේ කියන ගුණධර්ම 4 සෝතාපන්න ඵලය අපේක්ෂාවෙන් කටයුතු කරන සෑම කෙනෙකුටම තිබෙන්න ඕන ගුණධර්ම 4ක්. අවස්ථා 4ක්. මේ ගුණධර්ම 4 නැත්තේ නම් අපිට අපි බලාපොරොත්තු වෙන මාර්ගය සාක්ෂාත් කරගන්න පුළුවන් කමක් නැත්තේ. එහෙනම් එතනත් කල්යාණ මිත්‍රත්වයේ තමයි අවස්ථාව සැලසিলা තියෙන්නේ. පින්වත්නි, මේ විදිහට අපේ ජීවිතවලට කල්යාණ මිත්‍රයාගේ දායකත්වයේ තුලින් ගොඩනගෙන
විශාල සහයෝගයක් දායකත්වයක් තියෙනවා. ඒකට මේ කල්යාණ මිත්‍රයා කවුද කියන එක හඳුනාගෙන ඒ හඳුනාගත්ත කල්යාණ මිත්‍රයා තුළ ඒ කල්යාණ මිත්‍ර ගුණධර්ම ජීවිතයට එකතු කරගෙන අපිත් ඒ ගුණධර්ම වලින් පෝෂණය ලැබලා අපි ළඟ කල්යාණ මිත්‍ර ගුණධර්ම පෝෂණය කරලා ඔහුට ඒ තුළ පිළිසරණක් ලැබලා දෙමින් අපි කටයුතු කරනකොට අන්‍යෝන්‍ය සහයෝගයත් එක්ක තමයි මේ සසර ගමන අපිට නිමාවටපත් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒතර මේ සසර ගමන නිමාවටපත් කිරීම තුළදී අපිට අතිශයම ප්‍රයෝජනවත් වෙන එහෙමනම් කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. ඒතර මේ කල්යාණ මිත්‍රත්වයේ සම්බන්ධයෙන් මේ විදිහට අපි කාරණා කරුණු තේරුම් ගනිමින් මේ කල්යාණ මිත්‍රත්වය අපි ළඟ ගොඩනගා ගන්නවා වගේම අන් අය ළඟ ගොඩනගා ගන්නට ගොඩ නැගෙන්නට අන් අයට කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන්නට අපි කටයුතු කරන්නට ඕනේ. කල්යාණ මිත්‍රයන් හමු වෙලා වුන් අපි ආශ්‍රය කරේ නැත්තම් ඔවුන්ගේ ඇසුර අපිට ලැබුණ නැත්තම් උන් අපි සේවනය කරේ නැත්තම් ඒ කල්යාණ මිත්‍රත්වයේ එයින් ඉවල යන්න පුළුවන්. නමුත් අපිට ලැබෙන ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසානේ සසරදී අපිට කල්යාණ මිත්‍රයෝ හැටියට ධර්මයේ කොච්චර ලැබෙන්නේ නැද්ද? හැබැයි අපි ඒව සේවනය කරේ නැහැ. බුදුහාමුදුරුවෝ අපි දකින්න ඇතිනේ. බණත් අහන්න ඇතිනේ. හැබැයි උන්වහන්සේගෙන් අපිට පුළුවන්කමක් ලැබුණේ නැහැ අපේ ගැලවීම විද්‍යා විමුක්ති ලබා ගන්න. මොකක්ද ඒකට හේතුනේ? අපි ඒ උන්වහන්සේව සේවනය නොකරපු නිසා. ඒ ධර්මයේ සේවනය නොකරපු නිසා මේ කෙලවරක් නැති සසර අපි සැරසරපු වාර ගානක් වලදී අපිට මොනතරම්නම් බුදුහාමුදුරුවෝ හම්බෙද ඇද්ද? මොනතරම්නම් බුදුහාමුදුරුවන්ගේ බණහඬ ඇද්ද? ඒ කිසිම අවස්ථාවක් තුළදී අපිට ඒවා ප්‍රයෝජනෙට ගන්න බැරුණේ අපි ඒ සේවනය නොකරපු එකේ ප්‍රතිඵලයක් නිසා. ඒ නිසා ඒ ප්‍රතිඵලය ලැබීම සඳහා අපි මොකද කරන්න ඕනේ? කල්යාණ මිත්‍රයන් ලැබුණා විතරක් මදි. කල්යාණ මිත්‍රයන් සේවනය කරන්න. සමහර විට සමාජයේ දැන් මේක ධර්මයෙන් පල්ලහැට ඇවිල්ලා ඉදිරියදා ජීවිතය ගත කරපුවාන් පස්සේ සමහර අය ගැන කියනවා ඒ මිනිස්සයා හරි හොඳ මිනිස්සෙක්. ඒ වුණාට අපිට ගැළපෙන්නේ නැහැ කියලා කියනවා. මොකද මේ ගැළපෙන්නේ නැහැ කියලා කියන්නේ හොඳ මිනිස්සෙක් හඳුනගෙන ගැළපෙන්නේ නැහැ. ගැළපෙන්නේ නැහැ කියලා කියන්නේ තමන්ගේ දුරුගුණ රසක් තියෙන ඒ දුරුගුණ තුලින් තමන් නිවැරදි කෙනෙක් බවට පත්ලා එයා ළඟට යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා එයා ගැළපෙන්නේ නැහැ කියලා අපි අත්හරිනවා. මේ තුලින් අපි සසරට වැටෙන්නේ. පින්වත්නි, අපේ ප්‍රධානම වගකීම අපේ ප්‍රධානම කාර්යභාරය තමයි මුලින්ම සඳහන් කළසේ තණ්හක්කය තෘෂ්ණාව ඡය කිරීම සඳහා කටයුතු කරන එක. මෝහක්කය මෝහය ඡය කිරීම සඳහා කටයුතු කරන එක. ද්වේෂක්කය දෝෂය නැති කිරීම සඳහා ද්වේෂය තුරන් කිරීම සඳහා කටයුතු කරන එක. මේක තමයි අපේ ජීවිතයේ ප්‍රධාන පරමාර්ථය අරමුණ. අයියේ ජීවිතයේ ප්‍රධාන පරමාර්ථය අරමුණ බවට මේ කරුණු ටික පත් වෙන්නේ කුමක් නිසාද? අපේ ජීවිතයේ බලාපොරොත්තු වෙන බලාපොරොත්තු සතුට නම් ඒ සතුට බලාපොරොත්තු වෙන්න මේ කරුණු තුන නැති කර ගන්නට ඕන. ඒ නිසා එතෙන්ද කටයුතු කරන්න අපිට පුළුවන්කම තියෙනට ඕන. අපි ශක්තිමත් පිරිසක් බවට පත් වෙන්නට ඕන. ඒතර මේ තුල අපි පටිච්චසමුපාද න්‍යායයෙන් අපි තේරුම් ගන්නට ඕන මෙන්න මේ කාරණා ටික. අවිච්ඡා පත්‍යා සංඛාර මෝහය නිසා මුලාවටපත් වෙලා සිටින නිසා අපේ මෝඩකම නිසා අපි මොකද කරන්නේ? සංස්කාර රැස් කරන දේවල් නිර්මාණය කර ගන්නවා දේවල්. මේ සියලුම දේවල් සංස්කාර. අපිට පේන දේවල්, ඇහෙන දේවල් මේ හැම එකක්ම සංස්කාර. ඒතර මේ සංස්කාර අපි රැස් කරන්නේ අවිද්‍යාව නිසා. එහෙමනම් සංස්කාර රැස් කරන එක නතර කරගත්තාම අපිට ලොකු සැනසීමක් ලබන්න පුළුවන්. මේ චක්‍රය ඉස්සරහට ගමන් කරන එක අපි වළක්ව ගන්න පුළුවන්. අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන අන්න විඥානය ඇති කරගෙන නාම රූප ගොඩනගාගෙන ක්‍රියාත්මක වෙන මේ භව චක්‍රය බිඳ දමන්න එහෙමනම් මේ සංඛාර රැස් නොකර සිටීමේ தත්ත්වයටපත් වෙන්න පුළුවන්කමක් තියෙනට ඕන. ඒ தත්ත්වයට එන්න නම් අපි එහෙමනම් මොකද්ද සිද්ධ කරන්න ඕන? අවිද්‍යාව සඳහා එමෙ නැත්නම් අවිද්‍යාව සඳහා එරෙහිව කටයුතු කරන්න ඕන. විද්‍යා විමුක්ති පහල කර ගන්න ඕන. විද්‍යා විමුක්ති පහල කරගත් තැනදී තමයි අවිද්‍යාවේ බලයෙන් තොර තත්ත්වයටපත් වෙන අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නැති කරපු කෙනෙක් බවට පත් වෙන්නේ. අන්න එතනදී තමයි සංඛාර රස නොකරන කෙනෙක් බවට පත් වීමේ හැකියාව තියෙන්නේ. සංඛාර රස නොකරන කෙනෙක් සංඛාර රස කරන්නේ නැත්නම්
අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලආයතන සලආයතන කියන්නේ ආයතන සකස් කරගන්න එක සලආයතන පත්‍ය පස්ස ඒ හරහා සලආයතන නිසා ස්පර්ශයෙන් ඇති කර ගන්නවා පස්ස පත්‍ය වේදනා ස්පර්ශය නිසා දැනීම ඇති කර ගන්නවා දැනීම නිසා මොකද කරන්නේ තෘෂ්ණාවට යට වෙනවා එහෙමනම් අපි මෙන්න මේ තෘෂ්ණාවත් එක්ක භවයට බැඳිලා භවයත් එක්ක අපි ලෙඩ දුක් කරදර බාධක කියන මේ දුක්ඛ ස්කන්ධයන්ගෙන් රසකකට එකතු වෙලා දුක විඳින කෙනෙක් බවට පත් වෙලා සසරම මහා පීඩාවකින් ගත කරන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා මොකක් නිසාද අවිද්‍යාව නිසා එහෙනම් මේ අවිද්‍යාව නැති කරන අවිද්‍යාව දුරු කරන ක්‍රියාවලියට අපි දායක වෙලා ඉන්න නිසා විද්‍යා විමුක්තිය අරමුණු කරගෙන කටයුතු කරන පිරිසක් නිසා අපි ඒ සඳහා ක්‍රමානුකූල වැඩපිළිවෙලකට යන්නට ඕනේ. එහෙමනම් මේ ක්‍රමානුකූල වැඩපිළිවෙල තියෙන්නේ කොහොමද? ගොඩබිමේ සිට ගැඹුරට යන ක්‍රමවේදය. ගොඩබිමේ සිට ගැඹුරට යන ක්‍රමවේදය තුළ තියෙන මොකද්ද? පළමුවෙන්ම කරන්න ඕන මොකද්ද? තදංග ප්‍රහාණය කරගන්න ඕන. තදංග වශයෙන් යටපත් කරගන්න ඕන. මොනවද කෙලෙස් ධර්ම? දෙවෙනි එක මොකද්ද කරන්න ඕන? කෙලෙස් ධර්ම අඩු කරගන්න ඕන. තුන්වෙනි එක මොකද්ද කරන්න ඕන? කෙලෙස් ධර්ම නැති කරන්න ඕන. සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න. මේකට වචන තුනක් ලේසියෙන් තවත් මතක තියාගන්න කිව්වොත් එහෙම පළමුවෙන්ම අපි කරන්නේ control, දෙවෙනියෙන් අපි reduce, තුන්වෙනියෙන් eliminate. මෙන්න මේ කියන අවස්ථා තුනේ මේ විදිහට අපි ප්‍රබලත්වයටපත් වෙලා සම්පූර්ණම කෙලෙස් ධර්ම ප්‍රහීන කරපු කෙනෙක් බවට පත් වුණාම අන්න විද්‍යා විමුක්තිය එහෙම නැත්නම් රහත්ත්වයටපත් වෙච්ච කෙනෙක් බවට පත් වෙලා ඔහු සදාකාලික සනසීමක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. පංච නීවරණ ධර්ම ප්‍රහීන කරනවා. කාමච්ඡන්ද ව්‍යාපාද ආදී වූ පංච නීවරණ ධර්ම ප්‍රහීන කරලා දාන්න. නැති කළාම දාන්න. ඒ වගේම දස සංයෝජන ධර්මයන් සම්පූර්ණයෙන්ම නැති කළා දාන්න. එතන මේ දස සංයෝජන ධර්මයන් පංච නීවරණයන් නැති කරලා දාපු කෙනාට තමයි විද්‍යාව විමුක්තිලාභියා කියලා කියන්නේ. එයා තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. එහෙමනම් මේ රහත් වීම කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි සදාකාලික සතුට ස්ථාවර කර ගැනීම. සතුට ස්ථාවර කර අපිට සතුට තියෙනවා. අපිට ගුණ ධර්ම තියෙනවා මෛත්‍රිය තියෙනවා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ ගුණ ධර්ම අපිට තියෙනවා. හැබැයි ස්ථාවර නෙවෙයි. අවිනිශ්චිතයි. කොයි වෙලාවෙද කොයි වෙලාවෙ අනිත් පැත්තට පෙරලෙයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ පෙරලෙන හැම අවස්ථාවකදීම අපි දුකටපත් වෙනවා. ඒ පෙරලෙන හැම අවස්ථාවකදීම අපි පීඩාවටපත් වෙනවා. අපි අසතුටටපත් වෙනවා. ඒ නිසා ඒ අසතුටටපත් වෙන පීඩාවටපත් වෙන තත්ත්වේ නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි අපේ ප්‍රවේශ මාර්ගය තුළ අපේ ගමන් මාර්ගය තුළ අපි සකස ගන්නට ඕන ස්ථාවර වෙන දේ. ස්ථාවර කරගන්න තියෙන මොනවද? මේ ගුණ ධර්ම එහෙමනම් ස්ථාවර කර ගැනීම තුළදී අපිට අතිශය වැදගත් වෙනවා කල්යාණ මිත්‍ර සහයෝගීතාවය කියන එක. මේ කියන කාරණා ටික තුළ තේරුම් ගන්නට ඕන. ඉතින් මේ කරුණු ටික තුළ අපි මේ අවශ්‍ය කරන ධර්මානුධර්ම ප්‍රතිපදාවට අවශ්‍ය කරන මාර්ගෝපකරණ රැස් කරගනිමින් ආරෂ්ඨාංගික මාර්ගයේ හැසිරීමේ අවශ්‍යතාවය තේරුම් අරගෙන ඒ සඳහා අවශ්‍ය කරන පිළිවෙල සම්පාදනය කරගත්ත පිරිසක් බවට පත් වුණොත් පින්වත්නි මේ ලැබූ මනුෂ්‍ය ජීවිතයේ පිළිබඳව අපිට සතුට වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම නොවුනොත් මේ මනුෂ්‍ය ජීවිතයේ අපිට අසතුටින් පිරිච්ච මේ මනුෂ්‍ය ජීවිතය තුළ අපිට ඉතුරු කරගත්තේ නැති ප්‍රයෝජනයක් නොගත්ත පිරිසක් බවට පත් වෙන්න පුළුවන්. එහෙමපත් වුණොත් අපේ එක තවත් සසර කොච්චර දුරට ඒක දික් කරගන්න හේතු වුණාද කියලා අපිට හිතා ගන්න බැරි වෙනවා. පින්වත්නි මේ සසර සැරිසරන ගමනේ අපේ වැඩිපුරම නවාතැන් බවට පත් වෙලා තිබුණේ සතර මහා පායයි. මේ සතර අපාය නිතරම ගැවසීම අතිශය භයානක දෙයක්. ඒ නිසා මිනිසත් බව ලැබුණේ දුර්ලභව. ඒ දුර්ලභව ලැබපු මිනිසත් බව තුළදී අපි වාසනාවන්තයන් මේ බව තේරුම් ගන්න පුළුවන් ධර්මෝපදේශයන් අහන්න පුළුවන් පිරිසක් බවට අපි පත් වෙච්ච එක ගැන. හැබැයි අපි වාසනාවන්තයන් කිය අපි හිතේ ඉඳලා වැඩක් නැහැ. ඒ වාසනාව අපි සේවනය කරන්නට ඕන. ඒ වාසනාව අපේ ජීවිතයට අපි උපයෝගී කරගන්නට ඕන. වාසනාව සේවනය කරගෙන වාසනාව උපයෝගී කරගෙන කටයුතු කළාම අන්න ඒ තුළින් අපිටත් අපේ මෙලව ජීවිතයටත් පරලොව ජීවිතයටත් උභය ජීවිතයටම සුගතිය යහපත අපිට එකතු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒක තමයි අපි කළ යුතු දේ. සීල සමාධි ප්‍රඥා වඩා ගැනීම ක්‍රමවේදයට අපි මේ ජීවන රටාව තුළ අපි යොමු වෙන්නට ඕන.
එහෙම සීල සමාධි ප්‍රඥා වැඩෙන තැන මිනිස් ගුණ ධර්ම දියුණු වෙනවා. මිනිස් ගුණ ධර්ම දියුණු වෙන තැන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙලා මිනිස් ගුණ ධර්ම ස්ථාවර තත්ත්වයට පත් කර ගන්නවා. ඒ තමයි විද්‍යාව විමුක්තිය. ඒ මිනිස් ගුණ ධර්ම ස්ථාවර තත්ත්වයට පත් කරගත්ත තැන තියෙන පුජ්‍යලයාගේ මනස කෙලෙස් වලින් නිදහස් වෙනවා. කෙලෙස් වලින් නිදහස් වෙන සෑම තැනකම අපිට සැනසීම තියෙනවා. පින්වත්නි, එක කාරණාවක් ඒකත් එක්ක එකතු කරන්නට ඕන. මේ කෙලෙස් කිව්වන් පස්සේ කෙනෙක් හිතන්න පුළුවන් ප්‍රාණඝාතය, අදත්තා දානේ, කාමීත්‍යාචාරය, මුසාවාදය, සුරාමේරය කියන මේ ටික තමයි මේ කෙලෙස් කියලා. මේවා ක්‍රියාත්මක වෙන එක තමයි කෙලෙස් කියලා. පින්වත්නි, මේවා ක්‍රියාත්මක වීම කෙලෙස් කියන එක ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. හැබැයි බුදුදහම තුළ මේ කෙලෙස් භූමිය කියන එක ඊට වඩා බොහෝම පුළුල්, සරල, ගැඹුරු දෙයක්. සරල කියන එක සියුම් ගැඹුරු දෙයක් කියන එක තේරුම් ගන්නට ඕන. මේ බණ කියන මම ඉදිනවා කියන සිතුවිල්ල ඔබ ළඟ තියෙන තුරු තියෙන ඒකත් කෙලෙස් භූමියට අයිති දෙයක්. මේ බණ කියන මා පිටිපස්සේ මේ තියෙන රූපය පවතිනවා තියෙනවා කියලා ඔබ හිතනවා නම් එතනක් තියෙන කෙලෙසයක්. ඒත් කෙලෙස් භූමියේ ලක්ෂණය. එහෙමනම් යමක් පවතිනවා අභ්‍යන්තරව හෝ බාහිරව යමක් පවතිනවා කියන සිතුවිල්ල තුළ සිටිනවා නම් අන්න එතන තියෙන කෙලෙස් ධර්මයක්. එහෙම නැත්නම් කෙලෙස් භූමියක්. එහෙමනම් අන්න යමක් අභ්‍යන්තරව හෝ බාහිරව පවතින දෙයක් නැහැ. මේ සියල්ලක්ම තුළ තියෙන්නේ ඇති වෙලා ඉතුරුවක් නැතුවම නැතිව ගිය අවස්ථාවක් තුළ මේ නිර්මාණය වෙච්ච මිත්‍යාවක් කියන අවබෝධය ලැබෙන තුරු අපි කෙලෙස් වලට බරව යටව ජීවත් වෙන්නේ. අන්න එතෙන්ද එන්න කටයුතු කරගත්ත දවසට තමයි අපිට පුළුවන්කම තියෙන සදාකාලික සැනසීම ලැබෙන්නේ. අන්න එතෙන්ද එනතුරු අපි ලෝකය හදාගෙන ලෝකයේ තුල විවිධ හැලහැප්පිලි නිර්මාණය කරගෙන ගැටුම් හදාගෙන අපි ජීවත් වෙනවා. එතකොට අපේ කාර්යභාරය සමහරට අමතක වෙලා ගිහිල්ලා අපි දන්නේ නැහැ. කාලය ගෙවිලා ගිහිල්ලා කාර්යභාරය කිසි දෙයක් ඉෂ්ට කරගන්න බැරි වුණා. ඒ නිසා මෙන්න මේ වගේ තීරුම් අරගනිමින් අපි කටයුතු කරලා මේ ලැබුණු මනුස්ස ජීවිතයේ සාර්ථකත්වයට පත් කරගන්න, ලැබුණු මනුස්ස ජීවිතයේ උත්තරීතර තත්ත්වයට පත් කරගන්න අපි හැම කෙනෙක්ම අදිෂ්ඨාන කරගන්නට ඕනේ. ඒ අදිෂ්ඨානය තුළ අපිට මහා විශාල ධෛර්යයක්, ශක්තියක්, ඒ වගේම අපේ ජීවිතේට මහා විශාල සැනසීමක් අපිට ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහට ඔබට ධර්මානුකූල සිතුවිල්ලක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා නම් පින්වත්නි, ඒ තමයි ධර්මානුශාසනාවේ උපරිම ප්‍රතිඵල ලැබීම බවට පත් වෙන්නේ. බණ ඇසීමේ ආනිසංස ලැබීම බවට පත් වෙන්නේ. එවනම් දැන් කාල වේලාව ඉක්මවා ගින් තිබෙන නිසා අපි ධර්මානුශාසනාව අදට නිමාවට පත් කරනවා. නැවත අපි ඉස්සරහදී නැවතත් මේ පිළිබඳව මේ වගේ දහම් කරුණු පිළිබඳව සාකච්ඡා කරමු කියන ආරාධනාව සිදු කරමින් ධර්මානුශාසනාව නිමාවට පත් කරනවා. අද මේ ධර්මානුශාසනාවේ දායකත්වයේ ලැබලා කටයුතු කරන අපේ කටුළු පින්කමේ දායකත්වයේ ධර්ම පින්වතුන් අතර තිස්ස පිළපිටිය මහත්මයාගේ ආදරණීය මෑණියන් වෙනුවෙන් හීම් මණිකේ පිළපිටිය මහත්මිය වෙනුවෙන්, ඒ වගේම ලක්ෂ පිළපිටිය මහත්මියගේ අම්මා අනුලා මඩවල මහත්මිය මේ කියන දෙන්නා වෙනුවෙන් ඒ අයට පින් අනුමෝදන් කිරීමේ පින්කමක් හැටියට මේ පින්කම සිද්ධ කරනවා. ඒ වගේම නිරාසා අබේසේකර දිනියංග 21 වෙනි උපන් දිනේට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. මේ බලාපොරොත්තු වලින් යුක්තව අද මේ පින්කම සිද්ධ කරන්නේ. එතකොට ලාලනී අබේසේකර සහ මදුසාන්ත අබේසේකර කියන දෙපළගේ ආදරණීය දියණිය නිරාසා අබේසේකර ඒ දියණියන්ට සුබ උපන් දිනයක් වේවා කියලා ආශිර්වාද කරනවා. සේම ජීවිතයේ තියෙන සියලු ප්‍රාර්ථනාවල් ඉෂ්ට සිද්ධ කරගන්න මේ සිද්ධ කරගත්ත පින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. ඒ වගේම හීම්මණිකේ පිළපිටිය මාතාවටත් අනුලා මඩවල මාතාවටත් නිර්වාණ අවබෝධයේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ දෙපළ ඇතුළු අනෙකුත් මේ පරිලෝ යන්ට යදුණු ගුරුවරු, දෙමව්පියෝ, ඥාතිත මිත්‍රාදී සියල්ලෝම පින්වත් හැමදෙනාගේම නම් මේ පරිලෝකයේ සියල්ලෝම සිහිපත් කරගන්න. ඒ හැමත මේ පින් අනුමෝදන් වෙත්තා.
භවයන් සුවපත් වේවා උතුම් වූ නිවනින් සැනසීම ලැබීමට හැමත වේපින් උපනිශ්‍රේ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. Sadhu, sadhu, ඒ sadhu. වගේම පින්වත් හැම දිනාටම දුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සලසේවා ජීවිතයේ තියෙන සියලු ප්‍රාර්ථනාවල් සමෘද්ධිමත් වේවා. පින දහමේ යෙදී වඩ වඩාත් මිනිස් ජීවිතය අර්ථවත් කරගන්නට අවශ්‍ය කරන ධර්මාලෝකයේ ලැබීමට, කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබීමට භාග්‍යවන්තයන් බවටම පත් වේවා කියන ආශිර්වාදයක් සිදු කරමින් අපි හැමට උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. Sadhu. ඒ වගේම අපේ සම්බුද්ධ ශාසනයත් ලෝකයට ආරක්ෂා කරන සිළු දෙවියෝද පින් අනුමෝදන් වෙත්තා. පින් අනුමෝදන් වෙන දෙවියන් පින් අනුමෝදන් වන සතර සිත් ඇතිව අපට ආශිර්වාද කරත්තා. දෙවියන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා. Sadhu, 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 sadhu. sadhu. ධර්ම ශ්‍රවණය කිරීම තුළිනුත් පින් අනුමෝදන් කිරීම තුළිනුත් තවදුරටත් ශක්තිමත් කරගත්ත මේ පින්කම අපි හැම දෙනාගේම උතුම් වූ ධර්මාභෝධයේ පිණිස යහපත් කල්යාණ මිත්‍ර ශ්‍රවණයේ ආශ්‍රය පිණිසම සේවනයේ පිණිසම පවතිවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ පින් අපි හැමත හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. Sadhu, sadhu. Sadhu, sadhu. මේ විදිහට ගාථාවන් කියමු. එත්තාවතාචාම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා Nodantu. සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. කවුරුත් ගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. Sadhu, sadhu, sadhu. අනුමෝදන් කරනවා. Terun sana pe ambre. Bohong ping pe ambre.